තෙරුවන් සරණයි කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම සෙනසුරාදා දිනකම අඛණ්ඩවම සිද්ධ කරන ධර්ම සාකච්ඡා වැඩසටහන් මාලාවේ 50 වන වැඩසටහනයි අද දවසේදී මේ විදිහට ආරම්භ කරන්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුරා එක දිගට සෑම සෙනසුරාදා දිනකම අඛණ්ඩවම ධර්ම සාකච්ඡා වැඩසටහන් මාලාව පැවැත්වුණා. එහි 50 වන වැඩසටහනයි අදත් මේ විදිහට රත්නපුර පැල්වාඩිය මිනිපුර අමාසාන්ත තපුවන ආරණ සේනාසනයේ සිට අප ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේත් සම්බන්ධව මේ විදිහට පින්වත්නි සිදු කළ දෙන්නේ. ඔය ඇත්ත විවිධ රටවල් වල සිටමින් ඇසූ දහම් ගැටළු වලට පිළිතුරුයි අදත් මේ විදිහට 50 වෙනි වැඩසටහනේදීත් පින්වත්නි කියලා දෙන්න සූදානම් වෙන්නේ. අද අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ ඇස්වහ කටවහ අත්ගුණී නිසා කෑම රස වීම මලගෙදරක පරිසරයේ මලානික ස්වභාවයක් ගැනීම වැනි මත හා අවස්ථා චිත්තජ රූප නිසා සිදුවන්නක්ද නෝ එසේනම් එවැනි සිදුවීම අවබෝධ කරගත යුත්තේ කෙසේද ඔබ වහන්සේටත් මේ ධර්ම දානයේ සඳහා කටයුතු කරන සියලු සත්පුරුෂයින්ටත් මේ පින් නිවන් දොරටුවක්ම වේවා සාදු 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 කියලා කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි කෑම රසවීම පසුපස්සේ බොහෝ විට තිබෙන්නේ ඒ කෑම සකස් කරන කෙනා අන්‍යයන්ගේ රස විඳින ස්වභාවය ආදිය දැනගෙන ඒ රසයට රස හඳුනා ගන්න තියෙන අත්දැකීම් බහුලකම. එතකොට ඒ කට්ටිය උයන ආකාරයේ අනුව රසය වෙනස් වෙනවා. ඒකට ඇස්වහ කටවහ කියනවාට වඩා සුදුසු අත්දැකීම් බහුල අත්ගුණේ කියන එකට. කෑම රසවීම වගේ කවුණු පසුපස්සේ ඒ රසට සකස් කරන්න පුළුවන් අත්දැකීම් බහුල අත්ගුණේ බලපානවා. ඊළඟට මලගෙදරක පරිසරයේ මලානික ස්වභාවයක් ගැනීම ගැන ඇහුවාම මලගෙදර කියන හැඟීම හින්දත් ඒකේ තියෙන ස්වභාවයේ හින්දත් හිත තුල ඒ අරමුණට අකමැති ස්වභාවය නිසා ඇතිවන දෝමනස්ස සිත් හින්දා මලානික විදියට ඒක දැනෙනවා. චිත්තජ වශයෙන් හටගන්නා කාරණාත් මේකට හේතු වෙනවා. මේ විදිහට පින්වත්නි ඒ කවුණු තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේ මහායානයේ ගැන දක්වන අදහස කුමක්ද? මහායානයේ බුද්ධ භාෂිතයක් නොවේද කියලා. ඔබ වහන්සේගේ ශ්‍රාවක සමත් සුවපත් වේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි මහායානයේ කියන වචනයෙන් හඳුන්වන්නේ
වෛතුල්‍යවාදී මිත්‍යාලබ්ධී බුද්ධයානේ උත්තර බුද්ධාගම සංස්කෘත බුද්ධාගම ආදී නිකාය කීපයකින් එකතු වෙච්ච සුසංයෝගයක් වුණු බෞද්ධ ඉගැන්වීමක්. ඒ උදවියෙන් නිවන් දකින්නට හේතු වන යානය නැත්නම් රථයේ හින්දා මේ ධර්මයට මහායානය කියලා හඳුන්වනවා. මහායානේ ආරම්භ වෙලා තියෙන්නේ පින්වත්නි මහා සාංගික මහායාන කියන නිකායෙන් කියලා සමහරුන් කියනවා. හැබැයි මහායානයේ සම්බන්ධ කවුණු බැලුවාම පින්වත්නි ක්‍රිස්තු පූර්ව පළවෙනි සතවර්ෂයේදී විතර තමයි මහායානයේ ආරම්භ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 100 කීපයකට පස්සේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස වගේ වෙනකොට මහායානයේ තුල කියන්නේ බෝධිසත්ව සංකල්පය, පාරමිතා පූර්ණේ ගැන, ඒ වගේම දස භූමි ගැන, ත්‍රිකාය සිද්ධාන්තය ගැන, බෝධි චිත්ත වර්ධනය ගැන, බුද්ධත්වයේම නිවන් ලැබීම කියන එක, ඒ වගේම ධර්ම ශුන්‍යතා සංකල්පය වගේ කාරණා මහායානිකයින්ගේ තියෙන අදහස් තියෙන කරුණු. මහායාන බුදු සමයේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ කනිස්ක රජතුමාගේ රාජ්‍ය යුගයේදී තමයි පින්වත්නි ආරම්භ වෙලා තියෙන්නේ. ඉන්දියාවේ කනිස්ක රජතුමාගේ රාජ්‍ය යුගයේ විදියට සැලකන්නේ කාශ්මීරයේ ජාලන්ධර කියන ස්ථානයේ. එතකොට ඒ කනිස්ක රජතුමා අන්න ඒ ජාලන්ධර කියන ස්ථානයේදී කනිස්ක රජතුමාගේ අනුග්‍රහය ඇතිව පාර්ශව ආචාර්යයන් වහන්සේ අසඝෝෂාචාර්යයන් වහන්සේ ඒ වගේ උතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිව්වන ධර්ම සංගායනාව පවත්වනවා. කනිස්ක රජතුමාගේ රාජානුග්‍රහයෙන් සිද්ධ කරපු ඒ හතරවන ධර්ම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට මහායාන බුදු සමයේ විකාශනය ආරම්භ වුණා. හැබැයි පින්වත්නි ඒ විකාශනයේ ඒ විදිහට ආරම්භ වුණාට භාග්‍යවතුන් වහන්සේ පීනුවම් පෑවාට පස්සේ දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවන් කරනකොට ඒ සංගායනාවන්ගෙන් කැඩී බිඳී ගිය වජිපුත්තක භික්ෂූන් වහන්සේලා ආදී ඒ පිරිසගේ කාලවල ටිකෙන් ටික ඒක වර්ධනය වෙලා පසුව මහායාන කියන සංකල්පය දක්වා මේ වර්ධනය වුණා. ඒකට ශාසනික අභ්‍යන්තර කවුණුත් බලපෑවා, ශාසනයට පරිබාහිර පිට තියෙන කවුණුත් බලපෑවා. විශේෂයෙන්ම දෙවන ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව වගේ සංගායනා වලින් පසු වුන් වෙන්ව ගියා. කිසිසේත්ම මහායානය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ දහමක් නෙමෙයි. ඒක පසුකාලීනව නිර්මාණය කරගත් එකක්. කිසිසේත්ම බුද්ධ භාෂිතයක් වෙන්නේ නැහැ. මහායානය කියලා කියන්නේ පින්වත්නි යන්ත්‍ර මන්ත්‍ර ආදී කවුණු කාරණාත් රාශියක් ඒකට සකස් කරගත්ත, ඒ වගේම විවිධාකාර මතවාදී එක්ක ලංකාවතාර සූත්‍රයේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය වගේ සූත්‍ර දේශනා වලින් එහෙම සන්නද්ධව ඉන්න, ඒ වගේම මාධ්‍යමික යෝගාචාර වෛභාසික සෞත්‍රාන්තික කියන නිකායන්ගෙන් ආව ශුන්‍යතාවාදී, විඤ්ඤාප්ති මාත්‍රිකා සිද්ධිවාදී, සර්වං අස්තිවාදී, විහර්ත අනුමේයවාදී වගේ පින්වත්නි විවිධාකාර දර්ශන වාදයන්ගෙන් පිරුණු වැඩපිළිවෙලක්. ඒකේ එක් ආචාර්ය පාදයාණන් වහන්සේලා විසින් නිර්මාණය කරගත් පසුකාලීනව සැකසුණු වැඩපිළිවෙලක් නිසා කිසිසේත්ම බුද්ධ භාෂිතයක් වෙන්නේ නැහැ. මහායානය කියන්නේ පසුකාලීනව නිර්මාණය කරගත්ත වැඩපිළිවෙලක්. එතනදී නාගාර්ජුන පාදයන් වහන්සේලා වගේ කට්ටිය ඒ බොහොම වර්ධනය කළා. එතනදී අස්ති නාස්ති, අස්ති නාස්ති, නේවාස්ති නාස්ති ආදී සංකල්පයන් නිර්මාණය කළා. ඒ වගේම විවිධ විදිහට පින්වත්නි ඒ උදවිය ත්‍රිපිටකයේ තියෙන කරුණු ඉක්මවා ඒ වාගේ ආభాසයක් ලබාගෙන වර්ධනය කරලා නිර්මාණය කරලා අමුතුවටම සකස් කරපු වැඩපිළිවෙලක්
මහායානය කියලා කියන්නේ එහි උගන්වන බොහෝ කාරණා අතර බුද්ධත්වයට පත්වීම බෝධිසත්ව සංකල්ප සහ ජීවමාන බුදු පියාණන් වහන්සේ නමක් වැඩ ඉඳිමින් අවතාරයක් එවීම වගේ කාරණා වගේ මනක් කල්පිත සිද්ධාන්ත රාශියකින් පියුණු කිසිම ප්‍රයෝජනයක් ලබන්න බැරි සද්ධර්ම ප්‍රතිරූපක වැඩපිළිවෙලක් කරෙන්න නිවන් දකිය හැකි මාර්ගයක් නෙමේ මහායානය කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු සද්ධර්ම ප්‍රතිරූපක බුද්ධ භාසිත නොවන පින්වත්නි විවිධ ආචාර්ය පාදයන් වහන්සේලා විසින් නිර්මාණය කරගත්ත මනක් කල්පිත වැඩපිළිවෙලක්. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ යම් කෙනෙක් මේ භවයේදී ධානයක් ලබා ඇතනම් ඒ ගරුක කර්මයක් වීම නිසා ඊළඟ භවයේ අනිවාර්ය බඹලව ප්‍රතිසන්දියක් ලබයි. ඒ සඳහා ඔහුගේ මේ භවයේ මරණය සිදුවන විට අදාළ ධානයට සමවැදී ඉන් නැගිට මරණය සිදුවිය යුතුයද? නැත්නම් ධානයේ නොපිරිහි පැවතීම මාත්‍රේම ප්‍රමාණවත්ද? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. පින්වත්නි ධාන ලබාගෙන හිටියත් මානාසන්න මොහොතේදී ඇතිවෙන්නේ කාමාවචර ජවනයක්. කාම භූමියේ හරි රූපාවචර භූමියේ හරි අරූපාවචර භූමියේ හරි පින්වත්නි මැරෙන සත්වයන්ට මානාසන්න ජවන විදිහට කාමාවචර ජවන්ම ඇතිවන එක ස්වභාව ධර්මයක්. මානාසන්න චිත්ත වීති පංචද්වාර මානාසන්න වීතිය මනෝද්වාර මානාසන්න වීතිය කියලා දෙආකාරයක් වෙනවා. ඒ දෙආකාරයේම කරුණු ගත්තාම ඔක්කොම 24ක් එනවා. ජවනයේට අනතුරුව චුතිය, ජවන භවංගයට අනතුරුව චුතිය, තදාරම්මණයට අනතුරුව චුතිය, තදාරම්මන භවංගයට අනතුරුව චුතිය විදිහට. ඒතර කාම භූමිවල ඉන්න කට්ටිය දාන ආදී පින්කම් කරලා හරි නැත්නම් රූපාවචර අරූපාවචර ධානය උපදවාගෙන හරි ඊළඟ ආත්මභාවයේ සුගතිය හරි රූපාවචර අරූපාවචර භූමිවල හරි ප්‍රතිසන්දිය ලබනකොට ඒ අයට ප්‍රතිසන්දියට අදාළව ඒ මානාසන චිත්ත වීතියේ ජවනයන් විදිහට ඇති වෙන්නේ පින්වත්නි ඒ උදවියට කාමාවචර ජවනයක්. ඒ අයට ලැබෙන්නේ කාමාවචර කුසල් ජවනයක්. රූපාවචර අරූපාවචර භවවල උපදින කට්ටියත් ඒ භවවලින් චුත වෙනකොට මහා කුසල් ඒ කියන්නේ අට මහා කුසල් වෙන කාමාවචර ජවනයන්ගෙන් තමයි ජවනයකින් තමයි චුත වෙන්නේ. එතකොට ඊළඟ භාවයේ දුගති සුගති ප්‍රතිසන්දී ගත්තාම ඒ උදවිය දුගතිවල උපදින්නේ නැහැ. අකුසල් ජවන් මානසන් ඒදී රූපාවචර අරූපාවචර කට්ටියට ඇති වෙන්නේ නැති හින්දා කුසල් ජවනයන්ම තමයි ඇති වෙන්නේ. එතකොට මානසන ජවනයන් ඇති වෙන්නේ කාමාවචර ජවනයන්ගෙන්මයි ධානවලින් නොවේ ඒ කවුන අනුව පින්වත්නි ඔය ඇත්තෝ තීරුම් ගන්න ධානයකට සමවැදීම සම නොවැදීම කියන කවුන නෙමෙයි අදාළ වෙන්නේ ධානලාභියාට ඇතිවන අවසාන ඒ තිහේතුක දිහේතුක කාමාවචර ජවනාදී ස්වභාවයෙන්යි අදාළ වෙන්නේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ යම්කිසි පුද්ගලයෙක් පස්පවින් වැළකී සමාධිය හා ප්‍රඥාව වැඩිමින් තොරව සද්ධාව පෙරදරි කරගෙන අධික ලෙස දාන ආදී පින්කම් වල යෙදී ලැබෙන පින නිවනට උපනිශ්‍රේ වේ යයි ප්‍රාර්ථනා කරයි නම් ඔහුට ඉක්මන් භවයක නිර්වාණය ලබා ගැනීමට හැකියාව ලැබෙයිද? තෙරුවන් සරණයි කියලා. පින්වත්නි කවුරු හරි කෙනෙක් පස්පැවින් වැළකීලා සමාධිය හා ප්‍රඥාව වැඩිවීමෙන් තොරව කිව්වහම එයා පස්පවුත් කරමින් සමාධියකුත් නැතුව නුවණකුත් නැතුව නමුත් සද්ධා විතරක් ඇතිව අධික විදිහට දාන ආදී පින්කම් වල යෙදනවා නම් ඒ පින නිවනට උපනිශ්‍රේ වෙනවාද කිව්වොත් එතකොට ඒ කෙනා සතුමානවා නම් සොරකම් කරනවා නම් කාමේ වාදවා හැසිරෙනවා නම්
බුරුත් කියනවා නම් මද්ද්‍රව්‍ය ශරීරගත කර ගන්නවා නම් හිතේ කිසිම ඒකාගතාවයකුත් නැත්නම් නුවණකුත් නැත්නම් නමුත් පින්වත්නි තුනුරුවන් කෙරේ පැහැදීම ඇතිව දාන ආදී කටයුතු කරනවා නම් දන් දෙන මොහොතේ සද්ධාදී ධර්මات එක්ක විපාක ලැබෙනවා. පස්පවය කරන මොහොතේ ඒ හැම පංච පස්පවකට විපාක ලැබෙනවා. ඒ සමාධිය නැති කාමච්ඡන්දේ බහුලව ඉන්න කාල සීමාවේදී ඒවට අකුසල විපාක ලැබෙනවා. ප්‍රඥාව නැතුව මෝහයෙන් ඉන්න එකට ඒවට අකුසල විපාක ලැබෙනවා. ඒ විදිහට කුසලයේ ඇතුව ඉන්න මොහොතට කුසලයක් අකුසලයේ ඇතුව ඉන්න මොහොතට අකුසලයක් ලැබෙද්දී බලනකොට වැඩි වශයෙන්ම ඒ ඇයට ඇති වෙලා තියෙන අකුසල පැත්ත වෙනවා. ඒ උදවියට ඉක්මන් භවයක නිවන් දකින්නේක උපකාර වෙනවාද කියලා ඇහුවොත් ඒ උදවිය රැස් කරගෙන තියෙන අකුසල කර්ම වැඩපිළිවෙල ඔය ඇත්තු හිතනවාද ඉක්මනට නිවන් දකින්න උපකාර වෙයි කියලා. බර තියෙන අකුසල පැත්ත හින්දා. නමුත් ඒ උදවියට ආහාර ලැබේ දන් දුන්නු හින්දා ඉඳුන් හිටුන් ලැබේ උපදින තැන්වල දන් දුන්නු හින්දා අන්දගොළු බිහිරි මන්දබුද්ධිකව උප්පත්තිය ලැබුවත් ධනවත් තැනක බලවත් තැනක උප්පත්තිය ලැබී ඒ වගේ දන් දීමට අදාළ විපාක ලැබේ. නමුත් සීලයේ ආනිසංස ලැබෙන්නේ සමාධි ප්‍රඥාවේ ආනිසංස ලැබෙන්නේ නිවන් දකින්න නම් ඒ ඔක්කොම වඩන්න ඕන. පින්වත්නි පාරමිතා මුහුකුරා යන්නට ඕන. දානේ වුණත් දෙනකොට ඒක නිවන් දකින්නටම හේතු සම්පත් වේවායි කියලා නිවනම අරමුණු කරගෙන කටයුතු කරන්නට ඕන. හැබැයි අනිත් පාරමිතා දුර්වල හින්දා නිවන් දැකීම අතිශයින්ම දුෂ්කර වෙනවා. මොකද දානං සීලංච නික්කම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨාන මිත්තුපක්ඛා තිමාදස කියන එකේදී දාන පාරමිතාව සීල පාරමිතාව නික්කම්ම පාරමිතාව ප්‍රඥා පාරමිතාව වීර්ය පාරමිතාව සාන්ති පාරමිතාව සත්‍ය පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව මෛත්‍රී පාරමිතාව උපේක්ෂා පාරමිතාව කියන පාරමිතා 10න් ඒ කෙනා තුල දාන පාරමිතාවට අදාළ කවණු වටනාට ඊ තුල උනත් සිත පවතින ආකාරයේ ඥාන සම්පයුත්තද ආදී කවණුත් බලපානවා. ඒ නිසා පින්වත්නි දස පාරමිතාම වැඩෙන ආකාරයේ වැඩපිළිවෙලක හැසිරෙන්නට ඕනේ. පාරමිතා නැතුව මගපල් ලබා සසරින් එතර වෙන්නට බැරි හින්දා පාරමිතා දියුණු තියුණු වෙන්න ඕන. තමන්ගේ තරමට නුවණැත්තෝ පාරමිතා වැඩෙන වැඩපිළිවෙලක හැසිරෙන්නටම ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර වේවා. වර්තමානයේ වසංගත රෝගවලින් මේ යන මිනිසුන්ගේ ඒ අකල්මානයට කර්මයේ යම් බලපෑමක් තිබේද? ඔවුන් මිය යන්නේ පෙර කරන ලද ප්‍රාණඝාතයේ වැනි අකුසල කර්මයක් මුල් වීමෙන් පමණක්ද? කර්මයේ බලපෑමකින් තොරව මිනිසෙකුගේ මරණය සිදු විය හැකිද? අප මේ වටහා ගත යුත්තේ කෙසේද ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. වර්තමානයේදී වසංගත රෝගවලින් මේ යන මිනිසුන්ගේ ඒ අකල්මානයට කර්මයේ යම් බලපෑමක් තියෙනවද කියලා ඇහුවොත් අකල් මරණයක් වුණත් ඒකත් කර්මයෙන් සිද්ධ වෙන්නේ. ඒ උදවිය කලින් භවවල කරගෙන තියෙන ප්‍රාණඝාත වැනි අකුසල කර්ම මුල් වෙලා තමයි ඒ ඇත්තන්ගේ මේ මරණය සිද්ධ වෙන්නේ. ජීවත් වෙන්න කර්මයේ තිබුණත් පින්වත්නි උපන් ජනක කුසල කර්ම ශක්තිය නසන්න පුළුවන් අතීත කර්මයේ මෙතන මතුවලා තියෙනවා. කර්මයේ බලපෑමකින් තොරව කෙනෙක්ගේ මානෙ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් ආයුක්කේ මානෙ, කම්මක්කේ මානෙ, උභයක්කේ මානෙ, උපච්ඡේදක මානෙ කියලා මානකම 4ක් තියෙනවා. බොහෝ කාලයක් ජීවත් වෙන්න උපන් ජනක කුසල කර්ම ශක්තිය තිබුණත් ඉන්න පුළුවන් ආයු කාලය අවසන් නම් ඒකේ නාමානයටපත් වෙන්නට ඕනේ. ඒ වගේම පින්වත්නි ඒ කෙනාට ජීවත් වෙන තව ආයුෂ තිබ්බත් දෙවෙනි ක්‍රමේ ජීවත් වෙන තව ආයුෂ තිබ්බත් කර්ම අවසන් නම් ඒ උපන් ජනක කර්ම ශක්තිය අවසන් නම් ඒ කෙනා කම්මක්කේ මානේ විදියට මානයටපත් වෙනවා. ආයුෂයේ කර්මය දෙකම අවසන් වෙලා සිද්ධ වන මානේ උභයක්කේ මානේ වෙනවා.
කලින් භවවල කරගත් අකුසල කර්මවල විපාක විදිහට උපන් කුසල කර්ම ශක්තිය නැසමින් ඇතිවන මානේ පින්වත්නි උපච්ඡේදක මානේ වෙනවා. ඒකටම තමයි උපඝාතක කර්මය කියලාත් කියන්නේ. උපන් කර්මයේ නැසන කර්ම ශක්තිය මේ විදිහට කලින් භවවල කරගත්ත කුසල අකුසල කර්මාදී විපාක විදිහට පින්වත්නි ඒ ජීවිතයට වෙන බලපෑම් වලදී සමහර උදවිය කුසලයේ හින්දත් මාන්නයටපත් වෙනවා. නරක පීත වගේ තැන්වල ඉන්න උදවියගේ පෙර කරගත්ත කුසලයේ හින්දා ඒ ඉන්න තැනින් චුත වෙලා යහපත් තැනක උප්පත්තිය ලැබනවා. ඒ කුසලයේ හින්දා සිද්ධ වෙන මේ උපච්ඡේදක මරණේ අකුසලයේ හින්දා සිද්ධ වෙන උපච්ඡේදක මරණේ මේ හොඳට හිතියට පින්වත්නි අතීත අකුසල කර්ම විපාක ආදී හින්දා වසංග රෝගාබාධ ආදීන් මාන්නයටපත් වෙනවා. හැමෝගේම ජීවිත පසුපස්සේ අතීත භවවල කරගත්ත පින්කම් ගොඩක් වගේම පව්කම් ගොඩකුත් තියෙනවා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ එබ්බී පිටුවක පළ වූ එක්තරා අදහසක් සම්බන්ධයෙන් එම මිතුරන්ගේ හිතසුව පිණිස විමර්ශන ලද පැනයකි. අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ස්වාමීනි එහි තිබූ අදහස මෙයයි. කුඩා කල සිටම ඔහු බුද්ධ ආගම හැදෑරූ බවත් සියලුම ආගම් වලට එකසේ භාග්‍යවතුන් වහන්සේ ගරු කළ බවත් එසේ කරන්නේ දේශනා කළ බවත් ඒ නිසා හැමදාම තෙරුවන් සරණයි දී පිහිටයි ජේසු රැකවරණයි කියා පතන එක ඔහුගේ සිරිතක්ලු. ඔහු ජේසු සත්‍ය බව අදහන බවයි ඔහුගේ කතා තුල පේන්නේ. ඔහුගේ මිතුරන් කියනවා ජේසු බෞද්ධ භික්ෂුවක් බවත් ඒ සංස්කෘතියට අදාළව එතුමන් බුදුදහම දේශනා කළ බවත් බුදුන් ළඟට අදහන්නේ ජේසු බවත් මා ඔහුට කීවේ ඔබේ අදහස මිත්‍යාවක් බවත් එයින් ඔබේ වටිනා තිසරණේ කිලිටි වන බවත් අන්‍යාගමික අය සහජීවනයෙන් හිඳීම යනු ඒ සියල්ලන් එකසේ පිළිගත් සර්වාගමික පරණඩලක් වීමත් නොවන බවයි. ඔහුගේ මිතුරන් ඔහුට මේ ගැන ප්‍රශංසා කොට ඔහු තවත් ඒ අදහස් තුළම කොටු කරයි. ස්වාමීනි මේ සැබෑ තිසරණේ පිහිටීම හා නියම බෞද්ධයෙක් නම් කෙසේ පිළිවෙත් තුළ අනුගතව ක්‍රියා කළ යුතුදැයි පහදා දෙනු මැන. ඔහුත් ඔහුගේ මිතුරනුත් ඔබ වහන්සේගේ අනුශාසනා පිළිගනු ඇති. සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට කියලා. කිසිම සූත්‍ර දේශනාවක අපි දැකලත් නැහැ, අපිට දකින්නත් නැහැ, අපි අහලත් නැහැ. පින්වත්නි එහෙම පෙනෙන්නේත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලත් නැහැ. සියලුම ආගම් වල කියවෙන එකම වගේ කරුණක් කියලාවත් එහෙම නැත්නම් අනිත් ආගම් වලට ඒ විදිහට ගරු කළ යුතුයි කියලාවත්. සියලු ආගම් වලට එක හා සමානව ගරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒ වෙනුවට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පූර්වාන්ත කල්පිත දෘෂ්ටි 18කුත් අපරාන්ත කල්පිත දෘෂ්ටි 44කුත් කියලා නියත මිත්‍යා දෘෂ්ටි නම් 62ක් දේශනා කළා. ඒ වගේම සස්සාස්ත්‍රවරුන්ගේ දෘෂ්ටි ඔක්කොම මිත්‍යාවන් කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අජවුත ගෝවුත කුක්කුරුත වගේ ෘත සමාදානයන්ගෙන් ඉන්නකොට ඒ උදවිය අපාගාමි වන ආකාරයේ උපදින තැනත් එක්කම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් යේසුස් වහන්සේ කියන ඒ ධහම තුල තියෙන සාස්වත දෘෂ්ටියක්නේ. සරබල්ධාරී දෙවියන් වහන්සේ නමක් ලෝකේ ඉන්නවා කියලා හිතන වැරදි දෘෂ්ටියක්නේ. ඒ දෙවියන් ළඟට යන්න ඕන කියලා හිතාගෙන ඉන්න හැම වැරදි දෘෂ්ටියක්නේ. එතකොට ඉන්නවා කියන දෙවියෝ මැවුනට පස්සේ ගිය උදවියත් මැවුනට පස්සේ නැවත ආපහු කොහෙද උපදින්නේ? මොකද සදාකාලිකව ඉන්නවා කියලා හිතන් ඉන්න මිත්‍යා දෘෂ්ටියක්නේ ඒක. භාග්‍යවතුන් වහන්සේ ශාස්ත්‍ර දෘෂ්ටි සියල්ලම පින්වත්නි බැහැර කළා. උච්ඡේද දෘෂ්ටි සියල්ලම බැහැර කළා. මෙතන තියෙන්නේ ඒ අය තදබල විදිහට නොමග යෑමක්. සියුම් විදිහට උපක්‍රමශීලීව ඒ ඇත්තන් නොමග යැවීමක්. බොහෝ දේශපාලඥයෝ ආදී පිරිස් තමයි මේ සර්වාගමික කියලා මේ බොහෝ දෙනා ඒකාන්ත නිරේට ඇද දාන මාර්ගයේ මෑතකදී මතු කරලා ගත්තේ. බොහෝ සත්පුරුෂයින්ට නිරේගාමී මාර්ගයේ විවෘත කරලා දෙන්න දේශපාලඥයෝ අටවපු උගුලක් ඒක.
ඒ වගේම අන්‍යාගමික පිරිස් තමන්ගේ ආගම ඉදිරියේ ඒ අයගේ ආගම බුදුදහම ඉදිරියේ දුර්වල වෙලා යනකොට බුදුදහම ඉදිරියේ කිසිදු ආගමකට නැගී සිටින්න බැරි වෙනකොට ඒ උදවිය පින්වත්නි බුදුදහමේම කොටසක් වගේ පෙන්වන්න හදමින් ඒ ඇත්තෝ බෞද්ධ අයව නොමග යවන්නට කටයුතු කරන උපක්‍රමයක්. යේසුස් වහන්සේ ස්කන්ධ ගැන ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන දේශනා කළා තියෙනවද? සර්වබලධාරී දෙවියන් වහන්සේ සදාකාලිකව පවතිනවා කියලා හිතන ඒක සාස්වත දෘෂ්ටියක්. පින්වත්නි ඔහු තුල තුනුරුවන් සාරණ ගිය පුද්ගලයෙක් හම්බ වෙන්නේ අපිට. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ ගැන වැටහීමකුත් ඔය කවුන තුල පේන්නේ නැහැ. සර්වාගමික සංකල්පය කියන්නේ සහ මුලින්ම කපටි බොහෝම කට්ට සංකල්පයක්. ඒ වගේ කට්ට සංකල්පයක් නිර්මාණය කළ බොහෝ සත්පුරුෂෝ ඒකාන්ත දුගතියට පාර කපවමින් යවන සැලැස්ම දේශපාලඥයන්ගේ බලතණ්හාවෙන් නිර්මාණය කරවපු එකක්. ඒ වගේම බල සම්පන්නව පවතින බුදුදහම යටපත් කළ දුර්වලව පවතින ආගම් නැගිටින්නට හදාගත් උපක්‍රමයක්. ඔබේ මිතුරා කර්මඵල ගැන නිසි අවබෝධයක් තවම නැති කෙනෙක්. ඔහුට සම්මාදිට්ඨියක්වත් තවම නැහැ. හැකිනම් තුනුරුවන්ගේ ගුණ ගැන ඔහුට පහදලා දෙන්න. ඒ අසරණයාට තුනුරුවන් සරණ යන තත්ත්වයේ වටිනාකම කියලා දෙන්න. තුනුරුවන් සරණ යන මාර්ගය පෙන්වලා දෙන්න. ඒ අසරණයාට දිලෝ හිතසුව පිණිස මඟ පෙන්වන්න. ඔහුට කියන්න ඔහුගේ කුසල අකුසල කර්ම ඔය නාම රූප වලට බලපාන මේ බාහිර පුද්ගලයෙක්ගේ කවුණක් නෙමෙයි. තමන්ගේ ගැළවිල්ල තමන් තුළින් සකස් කරගන්න, නිවන් දකින්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා කියලා ඔහුගේ ජීවන වැඩපිළිවෙලට පින්වත්නි ශක්තිය ලබා දෙන්න හැකි පමණින් මේ දැහැමි මාර්ගය පෙන්වලා දෙන්න. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ කුසලයේ සහ අකුසලය මේ දෙකින් වඩාත් බලවත් වන්නේ කුමක්ද? ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය වේවා. පින්වත්නි මේ දෙකින් වඩාත්ම බලවත් වෙන්නේ කුසලයයි. රූපාවචර අරූපාවචර මට්ටමට උසස්ම දියුණුවක් වගේම ඒකට අවසානයේ නිවන පවා ලබා දෙන්න පුළුවන් මේ කුසලයට. කුසලයට පුළුවන් රූපාවචර අරූපාවචර වගේ උසස් චිත්ත දියුණුවක් උපදවන්න. ඒ වගේම මේ කුසලයට පුළුවන් නිවන පවා ලබා දෙන්න. අකුසලයෙන් නිවන් ලබන්න බෑ. අකුසලයෙන් ලැබෙන්නේ සතර අපා දොරටු විවර වීම විතරයි. කුසලයක් උසස් වෙන්නත් බලවත් වීමට තියෙන ප්‍රධානම කාරණාව ඥාන සම්පයුක්ත වීම. පින්වත්නි ඥාන සම්පයුක්ත තත්ත්වයට පත් කරගන්නට ඕන. නුවණැති උදවිය විසින් නිරන්තරයෙන්ම ධර්මයේ හැසිරෙන්නට ඕන. පින්වත්නි භාවේත කුසලී ධම්මේ ආසීවති වඩ්ඩී තීතායාති භාවනා කුසල ධර්මයන් වඩන්නට ඕනේ. මේ වටිනා මනුස්ස ජීවිතේ අපත යන්න දෙන්න එපා. ඔය පින්වතුන් අසරණ පිරිසක් අනාථය පිරිසක් සංසාරයේ ගසාගෙන යන පිරිසක් මෙතනදිම ලබන්න පුළුවන් නිවන කල් නොදා නිවන් දකින්නට අදිස්ථාන සීලී වාර්යස්ථානික මාර්ගී පිළිපදිමින් ඉදිරියට කටයුතු කරගන්නට වග බලා ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික උද්දේශික හා පාරිභෝගික චෛත්‍ය අතරින් කුමන හෝ චෛත්‍යයක් අරබයා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන කරනු ලබන පූජාවන් සමාන විපාක ගෙන දෙන්නේද? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. ශාරීරික පාරිභෝගික උද්දේශය කියන ත්‍රිවිධ චෛත්‍යයේම බුදු පියාණන් වහන්සේ තමයි අරමුණු කරන්නේ. ආනිසංසවල වෙනසක් නැහැ. හැබැයි කරන පූජා කරන කටයුතු කරන වන්දනාමාන හැසිරෙන විදිහ සිත පවතින විදිහ සිතේ පවතින ති හේතුක ස්වභාවයේ දි හේතුක ස්වභාවයේ ආදී චිත්ත සංතානයේ තුල පවතින ආකාරයේ අනුව කර්ම විපාක වැඩපිළිවෙල වෙනස් වෙනවා. පින්වත්නි කාලිංග බෝධි ජාතකයේ නිදාන කතාවේ තියෙනවා ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශික චෛත්‍ය ගැන හැඳින්වීමක්. චෛත්‍ය තුන් ආකාරයක් වෙනවා.
පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ නැති කාලයේදී බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නට තමයි ඒ චෛත්‍ය හරි චෛත්‍ය ස්ථාන වල ඒ බෝධීන් වහන්සේ හරි එහෙම තියෙන්නේ. එතකොට පින්වත්නි මෙතනදී ශාරීරික කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ආදාහනය කළාට පස්සේ ඉතුරු වුණු ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදන චෛත්‍ය ආදී ගරු බුහුමන් කරන්නට ඒ තියෙන ඒ ස්තූප ආදී වැඳුම් පිදුම් කරන්න තියෙන ඒ ශාරීරික චෛත්‍ය බුදු පියාණන් වහන්සේ පරිහරණය කරපු සීමා බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍ය වෙනවා. සීමා බෝධීන් වහන්සේ වගේම ඒ සාකා ප්‍රසාකා ඒ බීජ අංකුර ඔක්කොම පාරිභෝගික චෛත්‍ය තමයි වෙන්නේ. පින්වත්නි, ඊළඟට උද්දේශික චෛත්‍ය. උද්දේශික චෛත්‍ය කියන්නේ ශාරීරික හෝ පාරිභෝගික හෝ නොවන බුදුරජාණන් වහන්සේ උදෙසා නිර්මාණය කරන බුද්ධ ප්‍රතිමා ආදිය. ඒවා උද්දේශික චෛත්‍ය වෙනවා. හැබැයි මේ තුනින්ම අරමුණු කරන්නේ ඒ භාග්‍යවත් තිලෝගුරු කාන්තිමත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කළ පූජාවක්ම වෙනවා. නමුත් සත්පුරුෂ පින්වත්නි, ඔබේ චිත්ත සන්තතියේ පවතින දිහේතුක තිහේතුක අහේතුක ආදී කවුණකානා සද්ධාදී ධර්මතාවයෝ ඉන්ද්‍රිය ධර්මාදීයේ බලවත් වීම දුර්වල වීම ආදී సంతానගත ඒ යෙදෙන සම්පයුක්ත ධර්මයන්ගේ හැටියට ඒකේ අඩු වැඩිකම් සිද්ධ වෙනවා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ධර්මතරයන් වහන්සේ අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. වර්තමානයේ මහරහතුන් වැඩි මග ඔස්සේ යයි සිද්ධ වන දේශනා සමාජයේ රැල්ලක්ව පවතී. උන්වහන්සේ අභිධර්මයේ පිළිබඳ දන්නේ නැහැ. ඒ සම්බන්ධ දේශනා නැහැ. රසාස්වාද හෝ විචාර ආකාරයේ දේශනා තමා බොහෝ විට කරනු ලබන්නේ. උන්වහන්සේ දේශනා කරන කරුණු කිහිපයක් නිර්වාත්‍ය කරගන්න පිණිස විමසමි. සියලු තිරිසන් සතුන් බිස්සූත්‍රයට පලිබෝධයක් වන නිසා කෑමදීමත් අකප බව හා භාග්‍යවතුන් වහන්සේ කෑමදීම එපායයි වදාළ බවත් ඔවුන් මාරයා ලෙස දැකිය යුතු බව අපි එසේ තිරිසනුන් කෙරේ ක්‍රියා කළ යුතුද කියලා පළවැනි එක. පින්වත්නි, ඒ වගේ සඳහනක් ත්‍රිපිටක අටුවා ටීකාදී නැහැ. පළමුවෙන්ම ඒ පින්වත් ස්වාමින් වහන්සේ එහෙම කියනවාද නැද්ද කියලා දැනගන්න ඕන. දැන් අහලා තියෙන ප්‍රශ්න වලට අපි පිළිතුරු දෙන්නම්. නමුත් කියව බව හෝ නොකියව බව හෝ අපි දන්නේ නැහැ. එතනදී අහලා තියෙන ප්‍රශ්නයට පිළිතුරු ලබා දිය හැකියි. පින්වත්නි, සෑම මොහොතකම සුඛා සංඝස්ස සමග්ගී කියන සංඝරත්නයේ සමගිය උදෙසා ගිහි පැවිදි දෙගොල්ලොම කටයුතු කරගන්න උත්සාහවන්ත වෙන්නට ඕනේ. භික්ෂූන් වහන්සේලා බෙදි බෙදී වෙන් වෙන්න හොඳ නැහැ. ගිහි උපාසක උපාසිකාවුනුත් බෙදි බෙදී වෙන් වෙන්න හොඳ නැහැ. ඒ උදවියගේ සමගිය බොහෝ කාලයක් සද්ධර්මයේ පවතින්නට බල සම්පන්නම හේතුවක් වෙනවා. වෙන්ව යනකොට පින්වත්නි, හරියට වෙන්ව තියෙන කෝටු කැබලි වගේ තනි කෝට්ට කඩන්න පුළුවන් වුණාට කෝටු ගොඩක් එකට අරගෙන ඒ දරමිටියක් කඩන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සියලු සංඝ රත්නයේ උපාසක උපාසිකාවන් සමගි වෙන්නට ඕන. අහලා තියෙන ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි පින්වත්නි, දක්ඛිනා විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ ආකාරයට. ආනන්දය, ඔවුන් අතරින් තිරසංගත වූවකු කෙරෙහි දානයේ දීලා 100ක් අනුසස් ඇත්තා වූ දානයේ කැමති වෙන්න ඕන කියලා. එතකොට තිරසන් සතෙක්ට දන් දුන්නාම ආත්ම භාව 100කට එහි පින්වත්නි විපාක ලැබෙනවා, 100ක් ආනිසංස ලැබෙනවා. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, දෙවියන්ටත් පින් උපකාර වෙනවා. මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සයින්ටත් පින් උපකාර වෙනවා. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි, පැවිදි උතුමන්ටත් පින් උපකාර වෙනවා.
එතකොට කුසගින්නේ ඉන්න තිරිසන් සතෙකුගේ උනත් කුසගින්න නිවන එක පැවිදි වූවත් පින්වත්නි මහනීය පින්කමක්. කුසගින්නේ ඉන්න කෙනෙක්ට කුසගින්නේ ඉන්න දෙන්නේ නැතුව ආහාර ටිකකින් ඔහුගේ කුසගින්න නිවනකොට ඔහු ජීවත් වෙනවා. බුදුදහම තුල කොයි වෙලාවකවත් අකරුණාව නැහැ. මෛත්‍රී කරුණාදිය තියෙන්නේ. බුදුදහම තුළ භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි අසරණයින්ට පිහිටවීම කරුණා විදිහටත් දේශනා කළා. කරුණාවන්ත හදවත් ඇති උදවියට ලැබෙන කුසල කර්ම විපාක වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒ නිසා පළවෙනි එක එහෙම කරුණා සඳහන් වෙන්නේ නැහැ. දක්ඛිනා විභංග සූත්‍රයේ වැනි තැන්වල ත්‍රිසංගත සතේට දෙන ආහාරයේ ආනිසංස බොහොමයක් තියෙන හින්දා පින්වත්නි එහි ආනිසංස බුද්ධි විඳින්න කරුණාවන්ත හදවත් ඇතුව ආහාර පාන ආදී දීලා ඒ පින්කමුත් කරගන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි ජ්‍යොතිෂය අංග ලක්ෂණ විද්‍යා ආදී තිරිසනුන්ට අයත් විද්‍යාවක් බවට භාග්‍යවතුන් වහන්සේ වදාළ බවත් ඒවා බොරු බවත් ඒවා කෙසේවත් පිළිගත නොයුතු බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒවා බොරු නොව නිවනට හරස්වන ක්‍රියා නිසා විශ්වයට අකප බව නොවේද? එසේනම් ස්වාමීනි කියලා අහලා තියෙන්නේ. පින්වත්නි එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එම විද්‍යාවන් බොරුයි කියන එක නෙමෙයි. එම විද්‍යාවන් පැවිදි පින්වතුන් වහන්සේලා විසින් නොකළ යුතු බැහැර කළ යුතු තිරස්චීන විද්‍යාවන් කියලා. කිසිසේත්ම ඇසුරු නොකළ යුතු විද්‍යාවන් කියලා. මොකද නිවන් දකින්නට ඒක බාධා වන හින්දා. සසරින් එතර වෙන්නට ඒ අනුව කටයුතු කරලා බැරි හින්දා. නමුත් ජ්‍යොතිෂයේ ලක්ෂණ විද්‍යා ආදී කවුණු කියන්නේ පින්වත්නි එක්තරා විද්‍යාවන්. ඒවා තිරස්චීන විද්‍යාවන්. ඒවාගේ විමුක්තිය ලබන්න පුළුවන් කමක් නැති වුණාට ඒවා 100% සම්පූර්ණ නොවුණු අසම්පූර්ණ නමුත් යම් පණිවිඩයක් ලබා දෙන විද්‍යාවන්. ඒවා සරණ යෑමෙන් තේරුමක් නැහැ. එයින් වෙන්නේ පින්වත්නි සසර දිග්ගැසෙන එක. එයින් කියවෙන්නේ නැහැ. එවැනි විද්‍යාවක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ තිරස්චීන විද්‍යාව කියලා විසූත්‍රයට සමීප කරගත යුතු නැති විසූත්‍රයෙන් ඈත් කළ යුතු ඒ විද්‍යාවන් තමයි ඒ විදිහට දේශනා කළේ. පින්වත්නි කෙටි විවේකයක් ලබා ගන්නවා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි ඔබ වහන්සේ කොතරම් දුරට ධර්මය අවබෝධ කරගෙන තිබේද කියලා. පින්වත්නි ත්‍රිපිටකය අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ වගේම හම්බ වුණු වංශ කතා ආදී හමුණු ත්‍රිපිටකයට අදාළ කවුරු මග හැරෙන්නේ නැති වෙන්නම කියවලා තියෙනවා. ඒ වුණාට ඔයතු කටයුතු කරන්න ඕන අනුන්ගේ අවබෝධයක් ගැන හිතාගෙන පුද්ගල පංචස්කන්ධය සානයන් හිතාගෙන නෙමෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරගෙන ලෝකීට විවර කරපු මේ විස්මිත චතුරාර්ය සත්‍ය ධර්මයේ ඔබත් දැන ඉගෙනගෙන එය අවබෝධ කරගෙන කෙලෙසුන් නසන්නයි කටයුතු කරන්න ඕන. පින්වත්නි කිසිම ශ්‍රාවකයෙකුට ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ප්‍රකෘති ශ්‍රාවක කියන කිසිම ශ්‍රාවකයන් වහන්සේ නමකට ජීවිත කාලය තුල භාග්‍යවතුන් වහන්සේට වගේ ඒ උතුම් ධර්මයේ පරතරයට යන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේමයි ඔය ඇත්ත සරණ යන්න ඕන. තුනුරුවන් සරණ යන්න පුද්ගලයෙකුගේ හිස් පංචස්කන්ධයක් කිසිසේත්ම සරණ යන්නට උත්සාහ කරන්න එපා.
ස්වාමින් වහන්සේ අවබෝධ කරගෙන තිබෙන ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කිසිවක් අඩු නොකොට දේශනා කර ඇති සේ සද්ධර්මයයි වැදගත් වෙන්නේ. මේ තුන් ලෝකයේ සිටන සියලුම මනුස්ස දිව්‍ය බ්‍රහ්මාදීන් අවබෝධ කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පමණයි. නැත්නම් ශ්‍රාවකයෙක් අවබෝධ කරගත් ප්‍රමාණය නෙමෙයි. අවබෝධ කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඔස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි. චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් අසන්නටයි ඔබ කටයුතු කරන්නට ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ විෂය අචින්ත්‍යයි. ඒ ශ්‍රාවකයින්ට විෂය වෙන්නේ නැහැ. පින්වත්නි, ඔය ඇත්තෝ විසින් චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් අසන්නට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරත් ලැබමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මාර්ගයේ තුලම එය නොඉක්මවා ඒ මාර්ගයේම ඉදිරියට යන්නට ඕන. එහෙම කටයුතු කරමින් මේ භයානක සසරින් එතර වෙන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, බෞද්ධයන් ලෙස දෙවියන් පිළිබඳව කටයුතු කළ යුත්තේ කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙනසේක්වා. උදාහරණයක් විදිහට දෙවියන් වැඳීම, පිහිට පැතීම, දෙවියන්ට ආහාර ආදී පිළිගැන්වීම ආදී පිළිබඳව තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඇසුරු කළ දෙවිවරු මොන තරම් හිටියද? අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තිය අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජීතවනං ඕභාසෙත්වා. ඉක්බිති එක්තරා දෙවි කෙනෙක් ඒ රාත්‍රියේදී මුළු ජීතවනාරාමයේම ඒකාලෝක කරගෙන ඒ මැදි යමරා බුදුරජාණන් වහන්සේ ළඟට ආකාරයේ සූත්‍ර දේශනා කීයක හම්බ වෙනවද? සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ගත්තහම දෙවිවරු සහ භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරට අදාළ බොහෝ කරුණු දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, ත්‍රිපිටක අටුවා ටීකාදී ගත්තහම දෙවිවරුන්ට සම්බන්ධ බොහෝ කරුණු දැනගන්න පුළුවන්. දෙවියන් කලන මිතුරන් කරගන්න ඔබ වග බලා ගන්න. හැම පින්කමකටම දෙවියන්ටත් ආරාධනා කරගන්න. පින් අනුමෝදන් කරන්න දෙවියන්ට. ඔබ මිය ගිහිල්ලා දෙවිවරු අතර ඉපදුනොත් දෙවිවරු ඔබට සහාය දේවි. දෙවියන් සරණ යාම නම් කිසිසේත්ම කරන්නට එපා. ඒක තේරුමක් නැහැ. පින්වත්නි, දෙවියන් සරණ යාම ඔබේ තුනුරුවන් සරණ යාම කිලිටි කරනා වගේම තුනුරුවන් සරණ යාම අහිමි කරන්නත් හේතුවක් වෙනවා. හිතන්නකො කලින් භවයක ඔබ දෙවි කෙනෙක් වෙලා හිටියා නම් ඔබ ළඟට අරව ඉල්ලමින් මේවා ඉල්ලමින් යාන වාහන ඉල්ලමින් දීපලීර කඩ ඉල්ලමින් ඒ ආපු උදවියගේ ප්‍රමාණය ඔබ හිතලා බලන්නකෝ. ඒක කරන්න පුළුවන් වැඩක්ද? මේ විදිහට පින්වත්නි, දෙවියන් සරණ යාම තේරුමක් නැහැ. ඔබෙන් පිහිට ඉල්ලූ අයට ඔබට සියල්ලම දෙන්න පුළුවන් කමකුත් නැහැ. කර්මයේ තමා අයත් කොටයි තියෙන්නේ. ඒ නිසා ඔය ඇත්තු දෙවියන් කලන මිතුරන් කරගන්න, දෙවියන් සරණ යන්න එපා. උදව් ගත්තාට වරදක් නැහැ, සහාය ගත්තාට වරදක් නැහැ. ඔය ඇත්තෝ දිව්‍ය ලෝකයක උප්පත්තිය ලැබුවාම, ඒ කියන්නේ පින්කම් කරගෙන ඉන්පස්සේ දිව්‍ය ලෝකයක ඉපදුනහම ඒ දෙවි කෙනෙක්ව ඉද්දි ඔබේ කලින් භවයේ මව්පිය අඹසමේ දූපුතුන් වගේ කවුරු හරි කෙනෙක් ළඟට ඔබ ඇවිල්ලා ඔබට යම් උදව්වක් කළ හැකි නම් හැම දෙවි කෙනෙක්ට මෙහෙම උදව් කරන්න බෑ. දෙවිවරු කියන්නේ සත්ත්ව කොට්ටාසයක්. යම් කිසි සහායක් දිය හැකි නම් ඒ වගේ උදව් පදව පින්වත්නි කරනවා. ඉතින් එහෙම කරනකොට ඒවා ලබා ගැනීමේ වරදක් නැහැ. ජාතක පුත් වහන්සේ ආදී තැන් කියවනකොට ඔය ඇත්තන්ට එවැනි අවස්ථා හම්බ වේවි. දෙවිවරු උදව් කරපු අවස්ථා සහ සහාය දුන්නු අවස්ථා, මඟ පෙන්වූ අවස්ථා. එහෙම දෙවියන් කියන්නේ සංසාරේ ගසාගෙන යන ලෞකික පිරිසක්. ඔවුන්ට කළ හැකි දේවල් ඊටාම සුළු පිරිසක්, සුළු දෙයක්. පින්වත්නි, ඒ ඇත්තුණත් සසරින් එගොඩ ගිය
සර්වබලධාරියෙක් නෙමේ. දෙවිවරු කියන්නේ සාංශාරික දුක්ඛිත සත්ව කොට්ටාසයක්. ඔවුන් සරණ යෑමේ තීරුමක් නැහැ. කලන මිතුරන් කරගැනීමේ නම් තීරුමක් තියෙනවා. ඇසුර ලබා ගැනීමේ තීරුමක් තියෙනවා. ඔය ඇත්තෝ කරන පින්කම් අනුමෝදන් කළ සම්බන්ධ කර ගැනීමේ ප්‍රයෝජන තියෙනවා. දෙවියන් එක්ක තරහ වෙන්න එපා. දෙවිවරු වෛරක්කාරයෝ කරගන්න එපා. ඔය ඇත්තෝ දෙවිවරුත් එක්ක වෛරමනාපකම් ගොඩනගා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔවුන් සරණ යන්නත් අවශ්‍ය නැහැ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පින සහ කුසලයේ යනු දෙකක්ද? එහෙම නැත්නම් එකක්ද? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. පින්වත්නි, අභිධර්මානුකූලව බැලුවොත් නම් ඔය ඇත්තෝ පින් කියන වචනයෙන් හඳුන්වන හැම දස පුණ්‍ය ක්‍රියාවක්ම කෙරෙන්නේ කුසල් සිත් වලින්. කුසල් සිතෙන් තමයි හැම දස පුණ්‍ය ක්‍රියාවක්ම කෙරෙන්නේ. එතකොට පිනට අදාළව චේතනාසා චෛතසික ධර්මයෝ ඒ වගේම චිත්ත චෛතසික වැඩපිළිවෙල නාම රූප ක්‍රියාවලිය බැලුවාම පින්වත්නි, එතන පින් කියලා හඳුන්වන හැම එකකදීම යහපත් දෙයක් වෙනවා නම් ඒක කුසලයක් වෙනවා. අභිධර්මානුකූලව දෙකක් විදිහට වෙන් කරන්න බෑ. පරමාර්ථයේදී පින්වත්නි, පින් කියන වචනේ කුසල කියන වචනේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකම වැඩපිළිවෙලක්. ඒ වුණාට පින්වත්නි, සම්මුති ලෝකයේදී ඒක ලෝවැසියා සම්මත කරගෙන තියෙන ආකාරයේ අනුව ඒ උදවියගේ සම්මුති ලෝකයේදී ඒ දෙආකාරයකට ඒ ඇත්ත දකිනවා. සම්මුති සත්‍ය තුලදී පින්වත්නි, ඒ ඇත්ත පින් කියලා කුසල් කියලා දෙආකාරයකට දකිනවා. දෙආකාරයකට දකිනේ සම්මුති ලෝකේ ඇත්තටම ඇතිසැතියෙන් නැති කාරණා එක්ක ගැටි ගැටි ඔවුන් ධර්මයෙන් ඈත් කරගන්නෙත් නැතුව, ඔවුන් ඉදිරියේ Taman දේශසාගත පුද්ගලයෙක් වෙන්නෙත් නැතුව, ඔවුන් ඕක වැරදි මේක හරි ආදී විදියට ඔවුන් එක ඝට්ටනයක් ඇති කරගන්නෙත් නැතුව, කළ යුතු හොඳම දේ තමයි ඔවුන් ඉන්න දෘෂ්ටිය තුලම ඉඳමින් ධර්මාභෝධය ලබන්න පුළුවන් විදිහට මේ මාර්ගයට ගන්න එක. ඔවුන් අතින් අභිධර්මයේ ප්‍රතික්ෂේප වන්නට ඉඩ තබන්න එපා. කල්යාණ මිතුරු ඇසුර ලබා දීලා කවුණු තේරුම් ගන්නාතෙක් ඉවසීමෙන් කටයුතු කරන්නත් ඕන. සම්මුතිය තුලදී පින්වත්නි, ලෝවැසියන් පින කියලා හඳුන්වන්නේ දාන ආදී කාරණා, කුසලයේ කියලා හඳුන්වන්නේ භාවනාදී ඒ කුසල වැඩපිළිවෙල. සූත්‍ර දේශනාවලදී වචන දෙකෙන්ම තැන්වල කතා කරලා තියෙන පුද්ගල බීදී අනුව පරමාර්ථයේදී අභිධර්මයේදී එහෙම දෙයක් නැහැ. පරමාර්ථයේදී ඔය සියලුම කවුණු එකම ධර්ම න්‍යායකට අනුව තමයි පවතින්නේ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ, පැපොල, කම්මුල්ගාය වැනි රෝග දෙවියන්ගේ ලෙඩයයි මිනිසුන් හඳුන්වන්නේ ඇයි ස්වාමින් වහන්සේ? දෙවියන්ගේ බලපෑමක් මෙම ලෙඩවලට තියෙනවාද? ඔබ වහන්සේගෙන් ධර්මානුකූල විග්‍රහයක් අවශ්‍යයි හාමුදුරුවනේ, තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, මේ වගේ දිනවල ටිකක් උස්නේ වැඩිපුර පවතින දිනවල බොහෝ විට පැපොල වගේ රෝගාබාධ, කම්මුල්ගාය වගේ රෝගාබාධ හැදිලා ඒක පැතිරිලා යනවා. අතීතයේ බෙහෙත් හොයාගන්න බැරි වුණු කාලෙදී ඒ වගේ රෝගාබාධ වලට පිළියමක් නැතිව තියෙනකොට ඒ උදවිය ඒවා මේ බෝවන රෝග විදිහ තමයි මේවා තියෙන්නේ. ඒ බෝවන රෝග දෙවියන්ගේ පිට තමයි හුඟක් වෙලාවට තිබ්බේ. බොහෝ වෙලාවට මේ බෝවන රෝගාබාධ ඒ උදවිය දෙවියන් විසින් හදන රෝගාබාධ කියලා හිතන්න ගත්තා. ඒවාට දෙවියන්ගේ බලපෑමක් නැහැ. ඒවා යම්කිසි වසංගත රෝග තත්වයක්. ඒ වුණාට දෙවිවරු විසින් හදන්න පුළුවන් ලෙඩ රෝග වෙනම තියෙනවා. දෙවිවරුන්ට පුළුවන් මිනිස්සුන්ට රෝග හදන්න. විවිධාකාර ලෙඩ රෝග කරදර එහෙම මිනිස්සුන්ට හරියට ඇති කරන්න දෙවිවරුන්ට පුළුවන්. නමුත් මෙතන මේ විවිධාකාර වසංගත තත්වයක් පැතිර යන
එවිස බීජ ස්වභාවයන් ආදී කවුණු කාරණා එතන බලපාන්නේ මේවා පින්වත්නි පටලවා ගන්නේ නැතුව තේරුම් ගන්නට ඕන. දැන් නම් පැපල වගේ රෝගයක් හැදෙනකොට ඒකට තියෙන බෙහෙත් වගේක් තියෙනවා. ඒව ගන්නකොට ඒ පැතිරෙන්නේ නැති වෙන්නත් පින්වත්නි මේ බෙහෙත් ක්‍රියා කරනවා. මේ ආදී විදියට වර්තමාන දියුණු කාලයේදී එවැනි බෙහෙත් ආදී කවුණුත් ඒ සඳහා නිර්මාණය වෙලා තියෙනවා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අනුරාධපුරයේ සීමා බෝධීන් වහන්සේගේ බෝපත් හැලෙන්නේ අවුරුද්දකට වතාවයි කියලා මිනිසුන් කියනවා. එම බෝපත් යන්නේ තිසා වැවට කියාත් කියනවා. හාමුදුරුවනේ මේ සත්‍යයක්ද? මෙම සීමා බෝධීන් වහන්සේලාගේ බෝපත් බිමට වැටෙන්නේ නැතිද? කරුණාවෙන් පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. පින්වත්නි සීමා බෝධීන් වහන්සේගේ බෝපත්‍ර ඒ පාමුලට වැටෙනවා. ඒවා වැටෙන්නේ ඒ පාමුලට. බෝපත්‍ර සීමා බෝධීන් වහන්සේ බොහොම වයසින්දත් නිතර වැටෙන්නේ කලාතුරකින් තමයි වියලිලා වැටෙන්නේ කොළ හැලෙන කාලෙට වැටෙනවා. එතකොට වැටුණු සැනකින්ම එතන ඉන්න කවුරු හරි ඒවා අහුල ගන්නවා. වර්තමානයේ නම් පොලිස් නිලධාරීන් වගේ පිරිස් එතන යොදවලා ඉන්නවා. බොහෝ විට ඒ වගේ කට්ටිය අල්ලගන්න ඒ උතුම් බෝපත්‍ර අනිත් අයට හොරින් සමහරුන්ට විකිණී වගේ කාරණා සිද්ධ වෙනවා. බෝපත්‍ර වියලී ගිය කාලයක ඒ ළඟ බොහෝ වේලාවක් ඉන්න. එතකොට ඔබේ ඇස්වලට හසු වේවි සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඔය ඇත්තන්ටම සැකහැර සිදුවන ක්‍රියාවලිය එතකොට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ සීලයෙන් දානයෙන් අදිෂ්ඨානයෙන් දසදහස් සක්වල කම්පා කළ හැකි බව අප මහබෝසතාණන් පවා යම් යම් බවවලදී අසරණ වූවා නේද? වැරදි දෘෂ්ටියක සිටි නිසා පසේ බුදු වරුන්ට අපහාස කළා. ගලක් ගසා තිබෙනවා. සමහරක් අකුසල කර්ම බුද්ධත්වයේ ලැබුවත් උන්වහන්සේට විපාක දුන්නා නොවේද? පින්වත් ස්වාමින් වහන්සේ සීලයෙන් දානයෙන් අදිෂ්ඨානයෙන් දසදහස් සක්වල කම්පා කළ එවැනි උතුම් පුරුෂයන් පවා යම් යම් අවස්ථාවලදී වැරදි දෘෂ්ටියක් නිසා අසරණ වුණා. උන්වහන්සේලාගේ ඒ දානයේ සීලේ අදිෂ්ඨානයේ ඉදිරියේ අපි දුවිල්ලක්වත් නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ මෙවැනි ආකාරයෙන් සසර ගමනේ අසරණ නොවන ලෙසට රැකිය යුතු සීලයක්, දිය යුතු දානයක් බුදුන් වහන්සේ දේශනා කර තිබේද? බුදුන් වහන්සේ අප වී තියේද? නැහැ නේද ස්වාමින් වහන්සේ? කරුණාවෙන් පැහැදිලි කර දිනසීක්වා කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා. සත්පුරුෂ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අප වුණා. ඒ අප වුණා මෙන්න මේ ආකාරයට. ලෝභ සූත්‍රයේ ගන්න කුද්දක නිකායේ පින්වත්නි ඉතිඋත්තක පාළියේ ඔය ඇත්තන්ට හම්බ වෙනවා මහණෙනි එක් සංක්ලේශ ධර්මයක් පහ කරන්න. එක සංක්ලේශ ධර්මයක් පහ කළාම මම ඔබට අනාගාමී භාවය ලැබෙනවා කියලා අප වෙනවා. ඒ ඔබ නැති කරන්න ඕන සංක්ලේශ ධර්මයේ මොකද්ද පින්වත් මහණෙනි? ලෝභයයි. ඒ කියන්නේ කාමරාගයයි. කාමරාගය කියන සංක්ලේශ ධර්මයේ පහ කරන්න. එහෙම පහ කළාම ඔබ අනාගාමී භාවයට පත් වෙනවා කියලා මම ඔබට අප වෙනවා. දෝෂ සූත්‍රය මෙහෙම සඳහන් වෙනවා. මහණෙනි ඔබ අනාගාමී භාවය අනිවාර්යෙන් ලබනවා කියලා මං අප වෙනවා. ඔබ දේශේ නැති කරගත්තොත්. මොහ මූල සූත්‍රයේ මොහ සූත්‍රය සඳහන් වෙනවා. ඔබ අනාගාමී වෙන බවට අප වෙනවා. ඔබ මෝහේ නැති කරගත්තොත්. ක්‍රෝධ සූත්‍රය සඳහන් වෙනවා. ඔබ අනාගාමී වෙනවා කියලා මං අප වෙනවා. හැබැයි ඔබ නැති කරගන්නට ඕන ක්‍රෝධය. මක්ඛ සූත්‍රය සඳහන් වෙනවා.
ඔබ අනාගාමී වෙනවා කියලා මං අප වෙනවා. ඔබ ಗುಣ මකු බව නැති කරගන්නට ඕනේ. මකු බව නැති කරගන්නට ඕනේ. ඒ ධර්මයේ නැති කරගත්තොත් ඔබ අනාගාමී භාවයට පත් වෙනවා. මානසූතේ සඳහන් වෙනවා. එක සංක්ලේශ ධර්මයක් පහ කරන්න මම තොපට අනාගාමී භාවයේ පිණිස අප වෙනවා. ඒ සංක්ලේශ ධර්මයේ මොකද්ද? පින්වත් මහණෙනි, මානෙ කියන මේ එකම ධර්මයේ පහ කරන්න මම ඔබට අනාගාමී භාවයේ පිණිස අප වෙමි කියලා. කරුණාකාරණා එහෙම හින්දා ඔය ඇත්තෝ මේ මනුස්ස ජීවිතයේදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිළිපදිමින් මේ සසරින් එතර වෙන්නට කටයුතු කරන්නට ඕනේ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ, කනට ශබ්ද තරංගයක් වැදෙන අවස්ථාවේ සිට එම ශරීර කොටස් හා සිත සම්බන්ධ වන ආකාරය හා ස්ථානයේ පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. සෝත ප්‍රසාදයට අරමුණු වන ශබ්දයක් හින්දා තමයි සෝත විඥානේ හටගන්නේ. සෝත විඥානයක් ඇති වෙන්නේ ශබ්ද අරමුණ, සෝත ප්‍රසාදේ, ආකාශ ධාතුව, මනසිකාරය කියන ওই කවුණු හතර ඕනමයි. ශබ්ද අරමුණක් ඕන, සෝත ප්‍රසාදේ ඕන, ආකාශ ධාතුව ඕන, මනසිකාරය ඕන. පින්වත්නි, මෙතනදී චිත්ත වීතියට අවධානය යොමු කරන්න වෙනවා. අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේද, පංචද්වාර වචනය, ඒ වගේම සෝත විඥානයේ සම්පටිච්ඡන, සන්තේන, වොත්තපනේ, ජවනය, තදාරම්මණය, මේ ආදී විදිහට පින්වත්නි ඒ චිත්ත වීති වලට යන්නට වෙනවා. එතකොට ඔය පින්වතුන්ට වැටහිවි පින්වත්නි කොහොමද කනට ශබ්ද අරමුණක් ඇති වුණාට පස්සේ එම ශරීර කොටස් හා සිත සම්බන්ධ වෙන්නේ කියලා. ඔය ඇත්තන්ගේ චක්කුසෝත විඥානයේ හටගන්න ඕන ඔබේ කනේ රෝම ඉද්දක් වගේ පිහිටි ස්ථානයේ සෝත විඥානයේ එතනයි හටගන්නේ. ඒ අරමුණ වෙන්නේ බාහිර ශබ්ද අරමුණ. ශබ්ද අරමුණත් එක්ක හටගන්නකොට පින්වත්නි මේ කිව්ව කවුණු කාරණා ඕන වෙනවා. ශබ්ද අරමුණ, සෝත ප්‍රසාදී, ආකාශ ධාතු වගේ මනුසකාරී ඕනම වෙනවා. අතීත භවංග, භවංග චලන ආදී මේ වැඩපිළිවෙල අවසන් ඒ වෙනකොට පින්වත්නි චිත්ත වීති පවා ඒ තුල ක්‍රියාත්මක වෙනවා. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ, අනන්ත විශ්වයේ බුදුවරු උපදින එකම මගුල්සක් වලයි මිනිසෙක් වෙලා සන සම්පත්තිය ඇතිව ඉපද මෙම බුද්ධෝත්පාද කාලයේ බුද්ධාගමේම ඉපදෙන ඇතම් මිනිසුන් වෙනත් දේවාල ශාස්ත්‍ර පස්සේ යනවා. මොවුන්ට අත්වන ඉරණම් මොකද්ද හාමුදුරුවනේ? කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න. ඔවුන්ට වෙන මොකක්වත් නෙමෙයි, කෙලින්ම සතර අපාගත වෙනවා. ඔවුන්ගේ නියත මිත්‍යා දෘෂ්ටිය දේවාල වලට ගිහිල්ලා ඉල්ලන දේවලුයි බැලුවාම අනිය සම්බන්ධකම්, එහෙම නැත්නම් ධනය, බලය, කීර්තිය බලනකො තණ්හා, ලෝභ ආදී කවුරුම තමයි ඉල්ලන්නේ. අතපය කඩන්න, බිඳින්න වගේ කවුරු ඉල්ලන්නේ. එතකොට මේ වගේ දේවල් කරන උදවිය රැස් කරගත්ත කර්මවල විපාකේ වෙන්නේ සතර අපාය. නරක තිරිසන් ප්‍රේත අසුර කියන ඔය හතරෙන් එක් තැනක උප්පත්තිය ලබන්න වෙනවා. බොහෝ දුක් ආදර වෙනවා. తాවකාලික ලාභයක් වෙනුවෙන්, తాවකාලික මොනවා හරි දෙයක් ඉල්ලා ගැනීම වෙනුවෙන් ඔය ඇත්තන්ට සසරිනුත් ඊතර වෙන්න තියෙන අවස්ථාවක් නැති කරගෙන සදාකාලික දුක් ආදර ගොඩක් උරුම කරගන්න හොඳ නැහැ. පින්වත්නි, නුවණැත්තෝ නුවණින් විමසා බලා කටයුතු කරගන්නට ඕන. දෙවිවරු පස්සේ යන්න එපා, තුනුරුවන් පස්සේ යන්න, තුනුරුවන් සාන යන්න. ඒ දෙලොවටම හිත සුවපින් සුපකාර වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පිළිපදින්න. එක දෙවි කෙනෙක්ගෙන් ඔබ ඉල්ලන දේ වගේ ඔය ඇත්තන්ට දසදහස් ගණන් දේවල් පිළිපැද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා හටගත් කර්මජ වශයෙන් පවතින වැඩපිළිවෙලේ ප්‍රතිඵල ලැබේවි. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, ගරු ස්වාමින් වහන්සේ, අපේ මේ කෙලෙස් නැති කරගන්නේ කොහොමද? මම
පන්සිල් පද පහම රකින්නවා. නමුත් දරුවත් අනිකුත් දේවල් වලට කැමැත්තක් ඇති වෙනවා. සමා වෙලා මට පහදා දෙන්න. ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා තෙරුවන් සරණයි කියලා. පින්වත්නි, ඔය ඇත්ත ගිහි ජීවිතයේ ගත කරනකොට මව්පිය අඹසැමි දූදරු රැකියා ආදී මුළු ජීවිතේම පින්කමක් බවට පත් කරගන්න. කුසල් වැඩෙන විදිහට කටයුතු කරගන්න. දූදරුව හිටපු දේ මෙත්තා කරුණා මුදිතා ආදී උපදවා ගන්න. මව්පිය රැකී ආරක්ෂා නැදෑ හිතමිතුරෝ හැම කවුණකදීම ඔය ඇත්තෝ කුසල්සිත ඇතිවන විදිහට ඔබව හැඩගස්වා ගන්නට වග බලා ගන්නට ඕන. පින්වත්නි, කුසල්සිත වැඩෙන විදිහට කටයුතු කරන්න, සිල් රකින්න, බෝධිපාශික ධර්ම 37 වැඩෙන ආකාරයට ජීවිතේ පවත්වා ගනිමින් මේ මනුස්ස ජීවිතයේදීම කෙලෙසුන් නැසා මඟපල් ලබන්නට අදිස්ථාන සීලීව අවශ්‍ය කටයුතු කර ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය, ලෞකික සියලු සැප සම්පත් වින්දා සියලු මිනිසුන්ගේ දුක් කම්කටොළු චෝදනා තේරුම් ගත්තා. ස්වභාව දහම කියන සත්‍ය තේරුම් ගත්තා. තෙරුවන් සරණ මෙන්ම මාදුටු සියලු ධර්මය ඒ අයුරින් ඇදහුවා. ඇතම් දේවල් විශ්වාස පවා මා දැන කියා ගත්තා. ඇතම් දේව විශ්වාස පවා මා දැන කියා ගත්තා. ඒ මාර්ගයන්හි ගිහින් ජීවිතයේ සත්‍ය සෙව්වා. නමුත් අවසානයේ මේ සියල්ලේම අස්තීර බව දුටුවා. මට දැන් මා සිටිවිලි තුලින්ම ගැලවෙන්න බැරි තරමටම ස්වභාව දහමට බැඳිලා මොනතරම් මොන විදිහට සමාජය තුල ජීවත් වුණත් මගේ සිටිවිලි තියෙන්නේ වෙනම මාර්ගයක. කම්සැප යාන වාහන මිල මුදල් අඩුවක් නෙමෙයි. සත්‍ය වශයෙන්ම පරිහානියට පත්වෙමී යන මාගේ බුදුන් වහන්සේගේ ධර්මය බුද්ධ දේශය තුල සහ වැසියන් අවිද්‍යාවේ මුදාගෙන පෙර පැවති සංස්කෘතිය මේ රට තුල ස්ථාපිත කිරීමට මට බලවත් අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තෙන්ම මට ධර්ම මාර්ගයේ යන සත්‍ය ගවේෂකයන් සිට ආරණ්‍ය අසපුවක් අවශ්‍යයි. ඔබ වහන්සේලා කවුරුන්ද යන්න මා දැනුවත් නොවේ. හැකිනම් යහපතේ වෙසෙන්න ධර්ම ගවේෂණය ආරණ්‍ය අසපුවක් දෙසා වදාරන මැනවි. මිල මුදල් පමණකද නොවේ, දෙපා පාවහන් නොපළඳින සියලු ලෞකික බැඳීම් වලින් තොර ස්ථානයක් විය යුතුයි කියලා. පින්වත්නි, අතීතයේ මගපල් ලැබූ උතුමන් මගපල් ලැබූ ආකාරය තේරුම් ගන්න. ඒවා අධ්‍යයනය කරන්න. සදාචාරයේ සංස්කෘතිය සමග ගැටෙන්න යන්න එපා. කෙලෙස් සමග ගැටෙන්න. කෙලෙස් යුද්ධයෙන් දිනන්න. බෝධිපාශික ධර්ම 37 වැඩෙන ආකාරයට කටයුතු කරගන්න. ඔය ඇත්තන්ට ගිහි ජීවිතයේදී ඔය ඉන්න විදිහටත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත්නි, කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇසුරුසුරු කරන්න, අභිධර්මයේ දැන ඉගෙන ගන්න. අභිධර්මයේ දැන ඉගෙනගෙන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇසුරුසුරු කරගෙන කෙලෙසුන් නසන්නට කටයුතු කරගන්නට වග බලා ගන්නට ඕනේ. ආරණ්‍ය සේනාසන නම් ඕන තරම් තියෙනවා. ඔය ඇත්තෝ ඉන්න තැනදී ඔබේ චිත්ත සන්තතිය වටිනා ආරණ්‍යයක් බවට පත් කරගෙන හිතේ කුසල් දියුණු කරගෙන මඟපල් ලබා නිවනින් සැනසෙන්නට කටයුතු කරගන්න. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය, පින්වත් ස්වාමින් වහන්සේ, සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වූ විට තමා එම ඵලයට පත් වූවායයි තමන්ටම නිශ්චිතවම හඳුනාගත හැකි ක්‍රමයක් හෝ යම් සංඥාවක් සම්බුද්ධ දේශනාව තුළ විස්තර වෙනවාද? පින්වත්නි, භාවනාවේ යෙදෙන යෝගාවචරයින්ට විදර්ශනා ඥානයේ දියුණු වෙලා අර්පණා කියන ලෝකෝත්තර මාර්ගසිත හටගන්න ඊටාම ආසන්න තත්ත්වයට ලං වුණාට පස්සේ භවංග චිත්ත පරම්පරාව සිඳිලා හටගන්නා මනෝද්වාරා වචන චිත්තය. ඊට පස්සේ අනිත්‍ය ආදී ලක්ෂණයන්ගේ යම්කිසි අරමුණක් කරමින් විදර්ශනාසිත දෙකක් හරි තුනක් හරි පරිකාරම උපචාර අනුලෝමකේ නම් වලින් හටගෙන නැතුව යනවා. ඊට පස්සේ උත්තාන විදිහට ලෝකෝත්තර මාර්ගසිත පින්වත්නි එහෙම පවතිලා
විදර්ශනාවට අරමුණු වුණු සංස්කාර නිමිත්තෙන් සංයෝජනයන්ට වස්තු වන ස්වභාවයෙන්ුත් නැගී සිටින ලෝකෝත්තර මාර්ගසීත්තය හට ගන්නවා. මේ විදිහට පින්වත්නි පරිකාරම උපචාර අනුලෝම කියන නම් වලින් හඳුන්වපු ওই වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඒකේනා කෙලසුන් නැසුවහම ඒ සෝහන් පුද්ගලයා තමන් පැමිණිය මාර්ගයත් එයින් ලැබූ ඵලයත් තමාට ප්‍රහීන වුණු ක්ලේශයනොත් ඉතිරි ක්ලේශයක් නිර්වාණයත් ප්‍රතිවේක්ෂා කරනවා. එතකොට මේ වෙනකොට ඒකේනා ආව මාර්ගයත් මේ වෙද්දි තමන් ලැබූ ඵලයත් ඒ වගේම පින්වත්නි එයින් තමන්ට නැති වෙලා ගිය කෙලෙස් ධර්මත් ප්‍රතිවේක්ෂා කරනවා. ඉතුරුණු කෙලෙසුත් ප්‍රතිවේක්ෂා කරනවා. නිවනත් ප්‍රතිවේක්ෂා කරනවා. සීලුම ආර්යයන් වහන්සේලා ඒ විදිහට පින්වත්නි ප්‍රතිවේක්ෂා කරන සෝහං වූවත් සකදාගාමි වූවත් අනාගාමි වූවත් අරහත් වූවත් ඒ විදිහට ඒ කවුන තේරුම් ගන්නට ඕනේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේ බෞද්ධයින් දෙවියන් සමගින් සිදු කළ ගනුදෙනුව වචනාර්ථයෙන් නොගත් මැනවි. කෙබඳු වේද? දෙවියන්ට පින් අනුමෝදන් කිරීම යුතුයකමක් වන්නේද? අත්තාය අත්තනෝ නාතෝ යන ගාථාව අනුව දෙවියන්ගෙන් පිහිටක් ලැබීම බෞද්ධයාට අකපැද. පින්වත්නි ඔය ඇත්තෝ දෙවියන් සතුරු කරගන්න එපා. ඇයි මේ කොහෙවත් නැති පිරිසක් ඔබ වෛර කරගන්නේ, වෛරක්කාරී කරගන්නේ? දෙවිවරුත් එක වෛරක්කාරකම් එච්චර සුදුසු නැහැ. ඔබ දෙවියන් කලන මිතුරන් කරගන්න. ඔවුන් සතුරන් කරගත යුතු නැහැ. ඔබට මොකටද පින්වත්නි සතුරන්? මිතුරන් සිටින එක තමයි බොහොම වටින්නේ. ඒ නිසා දෙවියන් සරණ යන්නට එපා. පින්වත්නි පින්කල උදවිය දෙවියන් අතරත් උප්පත්තිය ලබනවා. ඔය ඇත්තෝ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. එතකොට දෙවිවරු ඔබට ආශිර්වාද කරයි, ආරක්ෂාව ලබා දේවි. නමුත් පින්වත්නි දෙවියන්ට උනත් පුළුවන් කමක් නැහැ ඔය ඇත්තන්ව මගපල් ලබන තත්ත්වයටපත් කරන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ තුනුරුවන් සානගිය ඒ උපාසක උපාසිකාවන්ට ධර්ම මාර්ගයේ ඔස්සේම ගමන් කරමින්. පින්වන්ත ඔය ඇත්තෝ සසරින් එතර වන ගමනේදී ධර්ම මාර්ගයේ ඔස්සේම අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට වග බලා ගන්නට ඕන, දෙවියන් සරණ යන්නේ නැතුව. නමුත් දෙවියන්ගෙන් උදව් ගැනීමේ කිසිදු වරදක් නැහැ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අතිපූජනීය පින්වත් ස්වාමින් වහන්සේ මෛත්‍රී බෝධිසත් උතුමන් පාරමිතා පුරා අවසන් කර දැන් තුස්ස දෙව්ලොව වැඩවසන බව ඔබ වහන්සේ දා වදාලා. මෙත් බුදු හිමි ලොව පහළ වන කල්ප ගණන් ඇති නිසා මෙත් බෝසතුන්ගේ ආයුෂ ඊතරම් දීර්ඝද ස්වාමින් වහන්සේ? නෝ එසේනම් චුත වෙවි තුස්ස දෙව්ලොවද දෙව්ලොවම පහළ වෙනවාද? තවද සියලු බුදුවරුන්ගේ සියලුම සිදුවීම් අසිරිමත් ඒ අයුරින් එකම ලෙසට සිදු වෙනවාද? බෝසතුන්ගේ සිදුවීම් එලෙස සිදු වෙනවාද? එනම් එදා බුදුහිමි විජම්බන දෙසා මිහිමත සිරිපා තබන විට මෙත් බෝසතුන් එතන හිටියේ වෙසතුරු නිරුදුසේ සියලු දේ දන් දී වංකගිරියේ තපස් රකිමින් ඉඳලාද? ඔබ වහන්සේට මගඵල නිවන අවබෝධ වේවා ස්වාමින් වහන්සේ කියලා. පින්වත්නි තුසිත දෙවියන්ගේ ආයුෂ එහි ගණනින් වර්ෂ 4000ක් වෙනවා. අපේ අවුරුදු වලින් ගත්තාම දෙවියන්ගේ අවුරුදු 400ක් කියන්නේ අපිට එක දවසක් වෙනවා. අපේ අවුරුදු ගණනින් දෙවියන්ගේ ආයුෂ වර්ෂ 57 කෝටි නැත්නම් 750 කෝටි 60 ලක්ෂයක් වෙනවා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ චෛත්‍යාපදානයට අදාළවත් බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, ඉපදීම ආදී ඒ ඇසල පොයේ වෙසක් පොය ආදී දිනවල ඒ කවුණු සිද්ධ වෙලා පින්වත්නි ජීවිතයට අදාළ බොහෝ සිදුවීම් වෙනසක් නැතුව උනාට වෙනස් වෙන කාරණා රාශියක් තියෙනවා. ඒ අතරේදී වෙනස් වෙන කාරණා ගැන එහෙම
අපේ බුද්ධ වංශ අටුවාවේ බොහෝ කරුණු සඳහන් වෙනවා. මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මේ මහා භද්‍රකල්පී පහළ වන අවසාන සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එතකොට පින්වත්නි මේ කාල සීමාවේ පහළ වන අවසාන උත්තම බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ යම් අයෙක් කර්ම කරන තරක කරනුයේ තමන් කාටවත් කරදරයක් නොකරන බවය. ඒ නිසා අමුතුවෙන් පින් කරන්නට නුවමනා බවය. පන්සලකට හෝ යන්නේ ඇයි මම මගේ පාඩුවේ නම් ඉන්නේ යනුවෙන් පවසන්නේ කුහට දී හැකි පිළිතුර කෙබඳුද? කල්යාණ මිත්‍රත්වයේ හේතුවෙන් විමසමි කියලා. පින්වත්නි ඒ ඇත්තෝ අනිත් අයට කරදර කළේ නැති වුණාට අපූර්වට Tamanට කරදර කරගන්නවා. ඒ ඇත්තන්ගේ චක්කුද්්වාර චිත්ත වීතිය, සෝතද්්වාර ගානද්්වාර කායද්්වාර චිත්ත වීති වල පින්වත්නි ඇතිවන සිත් වැඩපිළිවෙලේදී ඒ ඇත්තන්ට ආශ්‍රය වලින් ගැලවිල්ලක් එන්නේ නැහැ. අනුසය ඕග යෝග නීවරණ සංයෝජනාදී ධර්ම වලින් ගැටලුවක් මේ ධර්ම වලින් පින්වත්නි ඒ ඇත්තන්ට ගැලවීමක් නැහැ. කාටවත් කරදර කළේ නැති වුණාට ඔහුගේ නාම රූපවල පැවැත්මට ඔහු අපූර්වට අකුසල කර්ම රැස් කර ගන්නවා. අනුන්ට කරදර නොකර ජීවත් වීම නෙමෙයි ධර්ම මාර්ගයේ ගමන් කිරීම කියන්නේ. ධර්ම මාර්ගයේ ගමන් කිරීම කියන්නේ අනුන්ට කරදර නොකර ජීවත් වීම නෙමෙයි පින්වත්නි. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා කෙලෙසුන් නසා නිවන් දකින්නට කටයුතු කර ගැනීමයි. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය. අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. COVID-19 වැනි වසංගත තත්ත්වයන් ඇති වූ විට පැරැන්නම් මහා සංඝරත්නයේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි මළුවට වැඩමවා දවස පුරා සතියක් රතන සූත්‍රයේ සජ්ජායනා කර එම පිරිත් පැන්වලින් මහා බෝධීන් වහන්සේ දෝවනය කර සත්‍යක්‍රියා කිරීමෙන් වසංගත තත්ත්වයේ දුරවන බව අත්දැක තිබේ. මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ කළ ගවේෂණයේ විස්තර රම්බෝපත්මයෙන් බුදුසාන පුවත්පතේ පැළවිය. දැන් එසේ කළ නොහැකිද? ඔබ වහන්සේ පතන බෝධියකින් සසර දුකින් මිදෙත්තා පින්වත්නි කළ හැකි. සිල්වත්ව ගුණවත්ව දෙවිවරුත් ඇසුරු කරමින් ඒ විදිහට බල සම්පන්න භූමියේ ප්‍රතිඵල ලැබෙන විදිහට කටයුතු කරගත යුතුයි. ඒ වුණාට වර්තමානයේදී ඒ ස්ථානවල පවතින ඒ තත්ත්වයන් විවිධාකාර තත්ත්වයන් එක්ක පින්වත්නි එය දුෂ්කර කටයුත්තක් වෙනවා. නමුත් කරනවා නම් කරන්නට පුළුවනි. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි සුපින්වත් කල්යාණ මිත්‍ර ආර්ය මහෝත්තමයින් වහන්සේ මෙන් පෝස්ටුව Facebook පිටුව මගින් ලබා ගත්තක්. මේ ධර්මානුකූලව පහදා දෙනසේක්වා තෙරුවන් සරණයි. පන්සලින් පිරිකරක්ගෙන පන්සලට පූජා කිරීම බරපතල නිරේගාමී අකුසලයකි කියලා. පින්වත්නි එහෙම අකුසලයක් වෙන්නේ ඒක. ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් තියෙන විනය කර්ම ඇයි මේ ගිහියගේ පැත්තට ගන්නෙ? එතනදී යාවකාලික යාමකාලික සත්තාකාලික යාව ජීවක කියලා වෙන වැඩපිළිවෙලකුත් තියෙනවා. මේ මහ පොළවේ ජීවත් වෙන හැමෝම එතකොට පින්වත්නි නිරේගාමී වෙනවා කියලාද ඔය ඇතු හිතන්නේ? මේ මහ පොළවේ ඉන්න ඔක්කොම නිරේගාමී වෙනවද? අතීතයේ සංඝසතු කළ භූමි පින්වත්නි සංඝසතු කරපු භූමි බව දන්නේ නැතුව කී දෙනෙක් දැන් පරිහරණය කරනවා ඇද්ද? අතීතයේ සාංගික කරලා මේ ලක්දෙරණේ මොනතරම්නම් ප්‍රමාණයක් රජවරු පූජා කරලා ඇද්ද? මැති ඇමතුරු පූජා කරලා ඇද්ද? නිර්මාණය වෙලා ඇද්ද? ඔය අපූර්වට බොහෝ දෙනා ආදී වගේ ජනාවාස පිහිටුවාගෙන ඉන්නේ. එතකොට මේ ඔක්කොම පින්වත්නි මානින් මැත්තේ අපාගත වෙනවාද?
මේ චුති ප්‍රතිසන්දියට අදාළ චිත්ත වීති ආදී ඒ කවුණු දැනගෙන කටයුතු කරන්නට වග බලා ගන්නට ඕන. ඔය පින්වතුන්ට ඇතිවන කුසල චිත්තය ඔබට යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. ඇතිවන අකුසල චිත්තය ඔබට නරක යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. ඒ නිසා පින්වත්නි හිත රැගෙන කටයුතු කරන්නට වග බලා ගන්නට ඕනේ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය අවසර පින්වත් ස්වාමින් වහන්සේ සෝතාපන්න ඵලයට පත්වීමට කුමක් කළ යුතුද පහදා දෙනසේක්වා. පින්වත්නි අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදින්න. භාවනා වඩා මගපල් ලබන්නට කටයුතු කරගන්න. භාවනා වඩා මගපල් ලබන්නට කටයුතු කරගනිමින් ඔය ඇත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පිළිපදිමින් කටයුතු කරනකොට කල් නොයවාම ඔය ඇත්තන්ට ඒ උත්තම සෝහං ආදී මාර්ගඵල උපදවා ගන්නට පුළුවන්කම ලැබේවි. පින්වත්නි ඊළඟ ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. අකුසලය සිදු කිරීමට සිතක් පහළ වුණත් ඒ මොහොතේම අකුසලයක් බව දැන ඉන් අකුසලයේ සිදු නොකර සිටී. නමුත් අකුසලය සිදු කිරීමට සිතක් පහළ වීම නිසා අකුසල විපාකයක් සිදු වේද තෙරුවන් සරණයි කියලා. පින්වත්නි එතෙන්දී මනෝ කර්ම වුණාට ඒක මනෝ කර්මයක් වෙනවා. මනෝ කර්ම වුණාට අකුසල කර්මපතේ එතන සම්පූර්ණ වෙලා නැහැ. ඒක මනෝ කර්මයක් වෙලා කාය කර්මයක් වචී කර්මයක් වෙලා නැහැ. පින්වත්නි කාය කර්මාදී කවුණු වෙන්නට ඕන. ඒ වුණාට මනෝ කර්මයක් වුණාට ඒක කුසල කර්මපත පින්වත්නි සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ මා අද Facebook සමාජ ජාලයේ නිර්මල බුදුදහම වෙනුවෙන් සටන් කරන දෙදෙනෙක්ගේ ඇනකොටා ගැනීමක්ද දුටු වෙමි. ඔවුන් දෙදෙනාම කවුණු ගෙනහැර පාන්නේ ත්‍රිපිටකය ඇසුරු කරගෙනයි. නමුත් මාහට පාලි බස ගැන දැනුමක් නොමැති නිසා ඔවුන් පළ කරන ලිපි ලේඛන මූලාශ්‍ර කරමින් කවුණු දැන ඉගෙන ගන්නා ලදී. නමුත් මොවුන් දෙදෙනා දැන් දෙපාර්ශවයකි. එක් පාර්ශවයක් ඔබ වහන්සේගේ දේශනාද සෙයා කරනවා මා දැක ඇත. මාහට ඇති ගැටලුව නම් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ගමන් කරන ලබන මාර්ගයේදී ඔබ වහන්සේට එම මාර්ගය තුලින් මාර්ගඵල ලබාගත් උත්තමයෝ මුණ ගැසී තිබේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයද එක එක අයුරින් සම්පූර්ණ කරන පිරිස් ඇත. ලැබුණෝරු කන්ද පිටුදුවේ ආදී නොයෙක් පිරිස් ඇති නිසා මා මෙම ප්‍රශ්නේ ඔබ වහන්සේගේ දීපා නමස්කාර කර ඉතා බැගෑපත්ව අසා සිටිමි. පින්වත්නි අපි මේ ගමන් කරන මාර්ගයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උත්තම මාර්ගය. ඕන තරම් අපිට මේ මාර්ගය තුලින් ප්‍රතිඵල ලැබුවතුම මුණ ගැහිලා තියෙනවා. බුද්ධ දේශනාව පිළිපැත්න අය පින්වත්නි සමගියෙන් කටයුතු කරන්නේ. දුර්වල අයට නැගී සිටින්න උදව් කරන්න. පින්වත්නි ඉරිසියාව වෛරය ඒ අය ළඟ නැහැ. සසරින් එතර වන ගමනට ඔය ඇත්ත වග බලා ගන්න. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ අවසරයි සුපින්වත් ආර්ය මහෝත්තමයින් වහන්සේ. මාගේ ධර්ම සාකච්ඡා වලට එකතු වන දූදරුවන් ඇසූ ගැටලුවකි මේ පහදා දෙනසේක්වා. මෛත්‍රී සම්බුදු පියාණන් වහන්සේගෙන් පසු බුදු වන අනෙකුත් බෝධිසත්ව උත්තමයන් ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවාද? මෛත්‍රී සම්බුදු පියාණන් වහන්සේට පසුව මතු බුදු වන බෝධිසත්ව උත්තමයන් විවරණ ලබා මේ වන විට පෙරම් පුරමින් සිටින්නේද? අපගේ ලෝතුරු සම්බුදු පියාණන් වහන්සේ ඒ පිළිබඳව දේශනා නොකළේ නම් එයට හේතු කුමක් විය හැකිද? තෙරුවන් සරණයි කියලා. පින්වත්නි මෙතනදී
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගෙන් පසුව පහළවන බෝධිසත්වයන් වහන්සේලා ගැන ත්‍රිපිටකයේ විශේෂයෙන් සඳහන් වෙන්නේ නැහැ. ඒ වුණාට පසු කාලීනව රචනා වුණු පොතක එහෙමනම් පින්වත්නි කුසව මහරහතුමා මෙහෙම උපදිනවා ආදී විදිහට කීප දෙනෙක්ගේම නම් සඳහන් කරමින් උප්පත්තිය ලබන ආකාරයක් ගැන සඳහන් කරලා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේට පසුව පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේටත් පසුව පහළවන දස බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයක් විදිහට අරගෙන ඒ කවුණ පෙන්නනවා. නමුත් පින්වත්නි ත්‍රිපිටකයේ තුලේ සඳහන් වෙන්නේ නැහැ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ යම් අයෙක් මුලින් නොදැන පව්කම් සිදු කර පසුව බුද්ධ දේශනාව දැන හදාරා ඒ පව් වලින් මිදී සිල්වත් ජීවත් වූයේ නම් පෙර කළ පාපයන් සම්පූර්ණ වශයෙන්ම විපාක දෙනවාද නැතිනම් පසුව කළ පින්කම් නිසා ඒ විපාක අඩු වෙනවාද ඒ පව් වලින් මිදෙන්නට ක්‍රමයක් තියනවාද ස්වාමින් වහන්සේ සතර ඉද්ධිපාද මනාව වැඩූ අයෙකුට අවශ්‍ය නම් කල්පය ජීවත් විය හැකි බව අසා තිබෙනවා. මෙහිදී කල්පය කියන්නේ මහා කල්පයක්ද අන්තක් කල්පයක්ද නැසිනම් ආයුෂ කල්පයක්ද අපේ ස්වාමින් වහන්සේට මේ දිවීම මාර්ගඵල ලැබීමට වාසනාව ලැබීවා කියලා. පින්වත්නි මෙතනදී නොදැන යම්කිසි පාප කර්මයක් කරලා පස්සේ බුද්ධ දේශනාව නිසා දැනගෙන ඒ පව් වලින් මිදිලා සිල්වත් වුණොතින් පෙර කළ පාප කර්මයන් සම්පූර්ණ වශයෙන් විපාක දෙනවද කියලා ඇහුවොත් නැත්නම් පසුව කළ පින්කම් හිඳ විපාක අඩු වෙනවාද කියලා ඇහුවොත් ඒ නාම රූප ධර්මයන්ගේ හටගැම්මට ආසන්න කාරණා ආදී බැලුවාම පින්වත් ඔය ඇත්තෝ දැන් මේ මොහොතේ කරන පුණ්‍ය කර්මයෝ කුසල කර්මයෝ තමයි බලවත් මතුවෙන්නේ. පින්වත්නි ආසන්න කර්මයෝ බලවත් මතුවෙනවා. ඔය පින්වතුන් විසින් පාප කර්ම දිහා හැරලවත් බලන්න එපා. කුඩා කල ඔබ අතින් සිද්ධ වුණු මොනවා හරි පාප කර්ම තියෙනවා නම් ඒව දිහා හැරලවත් බලන්න එපා. කල්පේ පින්වත්නි අන්තක් කල්ප ඒ වගේම මහා කල්ප ආදී නම් වලින් හඳුන්වනවා අසංඛ්‍ය කල්ප ආදී විදිහට. එතකොට පින්වත්නි ආයුෂ ගත්තාම සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට අවශ්‍ය නම් කල්පයක් ජීවත් වී හැකි කිව්වහම එතන පින්වත්නි ආයු කල්පේ තමයි සඳහන් වෙන්නේ. පින්වත්නි මේ විදිහට ඔය ඇත්තෝ කවුණු තේරුම් ගන්නට ඕනේ. අවසරයි ස්වාමින් වහන්සේ සිංහල තේරුමත් සමග සූත්‍ර ධර්ම පාලියෙන් කටපාඩම් කර ගැනීමත් කටපාඩම් ඇති සූත්‍ර තේරුම මෙනෙහි කරමින් දිනපතා සජ්ජායනා කිරීමත් නිවන් මඟ ගමන් කරන්නෙකුට කෙලෙස වැදගත් වේද කියලායි අහලා තියෙන්නේ. පින්වත්නි බෝධිපාශික ධර්ම වැඩෙන්න ඒක උපකාරී වෙනවා. ඔය ඇත්තෝ සිංහල තේරුමත් එක්ක පාලි සූත්‍ර ධර්ම පාලියෙන් කටපාඩම් කරගෙන ඇති තේරුම මෙනෙහි කරමින් දිනපතා පාලි භාෂාවෙන් සූත්‍ර සජ්ජායනා කරනකොට කර්ම ශක්තිය, චිත්ත ශක්තිය, අර්ථ ශක්තිය තියෙන කවුණු තුනම කැටි වෙලා ඔය ඇත්තන්ට බොහෝ කුසල් වැටෙනවා. බෝධිපාශක ධර්ම වැඩෙන්න ගන්නවා. මොකද කටපාඩම් කරගෙන තියෙන තේරුම මෙනෙහි කරනවා කියන්නේ ඔබ ධර්මයේ මෙනෙහි කිරීමකින්ද ඒ ඇතිවන අවබෝධ ඥානය ඔය ඇත්තන්ට සසරින් එතර වෙන එකට උපකාරත් වෙනවා. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි කල්යාණ මිත්‍රයන් වහන්සේ එක් ගැටලුවක් තිබේ. බුදුන් වහන්සේ නිස්සබ්දතාවයේ ප්‍රිය කළ කෙනෙක් නේද? ගෝසාකාරී තැන් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ නිස්සබ්දතාවයේ අගය කළා. එවිට ස්වාමින් වහන්සේ උන්වහන්සේ ශබ්ද පූජා අනුදැන වදාළ සීක්ද මේ හේවිසි බෙර තම්මැට්ටන් ගන්ටා නාද කරමින් අප කරන්නේ උන්වහන්සේ අගය කළ නිස්සබ්දතාවයේ බිඳෙලීමක්ද? එසේනම් එහි ආනිසංස තිබේයයි පවසන්නේ ඇයි? කරුණාවෙන් පහදා දෙන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා. පින්වත්නි
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට බෙරෙහිම අරගෙන ජේතවනාරාමේ හැමදාම උදී හවස ඒ විදියට කළා නම් පූර්වාරාමේ හැමදාම උදී හවස එහෙම කළා නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ කිසිසේත් මේ වගේ දෙයකට ඉඩ දෙන්නේ නැහැ. නමුත් අසද්දස දානේ දුන්න මල්ලිකා දේවිය වගේ ඒ රාජකීය දාන පූජාවන් පැවැත්වූ අයගේ ඒ වැඩපිළිවෙළවල් වලදී මොනතරම් උත්කෘෂ්ඨ විදියට සැලසීම් ශබ්ද පූජාදී විවිධ කවුණු තියෙන්නේ නැද්ද? පින්වත්නි එවැනි පූජා පැවැත්වුවාම ඒකෙන් පූජාවන්ට ලැබෙන විපාකේ තියෙනවා. ඒ අයගේ කුසාසෙත් අනුවයි ඒක වෙන්නේ. ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ කැමති නිස්සද්දතාවයට මේ විදිහට පින්වත්නි කරුණු කාරණා තේරුම් ගන්න ඔය පින්වතුන් විසින් ආනිසංස තියෙන බව දැනගන්න ඕන. ශබ්ද පූජාදී ආනිසංස විපාක තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ නිහඬතාවයට තමයි වඩා කැමති වෙන්නේ. ඒ ශබ්ද පූජාදී පුණ්‍ය විපාකය සසරින් එතර වන ගමනට උපකාර වෙනවා. තීර තීරී ගාථා ආදී කරුණු ඔස්සේ අපිට ඒක තේරුම් ගන්න පුළුවනි. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ පින්වත්නි භගවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ කියලා පීඨකෝපදේශයෙන් උපුටා අරගෙන තියෙනවා. ඒක ටිකක් දිගට විස්තර කරලා තියෙන හින්දා මම පින්වත්නි ඒකේ අගට යන්නම් ඒ අහලා තියෙන ප්‍රශ්නයට. ඒකේ අග තියෙනවා පින්වත්නි පරතෝගෝසේ යම් ප්‍රඥාවක් උපයිද මේ සුතමේ ප්‍රඥා යනුයි. ආධ්‍යාත්මී යෝනිසෝ මනසිකාරී යම් ප්‍රඥාවක් උපදීද මේ චින්තාමේ ප්‍රඥා කියලා. මේ ප්‍රඥා දෙක දත යුතුය. පූර්ව පත්‍ය දෙක දත යුතුය. මෙසේ ශ්‍රාවකයාගේ සම්මාදිට්ඨිය ඉපදීම පිණිස මේ හේතු දෙක පත්‍ය දෙක වෙත්. මේ පහදා දෙන්න කියලා. ඕ පින්වත්නි එක පත්‍ය දෙක වෙනවා. චින්තාමය ඥානය කියන්නේ තමාගේ සිත මෙහෙවීමෙන් ලබා ගන්නා නුවණ, චින්තනයෙහි වීමෙන් ලබා ගන්නා නුවණ. පින්වත්නි සුතමේ ඥානය කියලා කියන්නේ අනෙක්ගේ දේශනේ හේතුවෙන් හටගන්නා නුවණ. සුතමේ ඥානය කියන්නේ අනුන්ගේ දේශනේ හේතුවෙන් හටගන්නා නුවණ. ඒ චින්තාමේ ඥානය කියන්නේ තමාගේ සිත මෙහෙවීමෙන් ලබා ගන්නා නුවණ. ඒ විදිහට පින්වත්නි අදට නියමිත ප්‍රශ්න එතකින් අවසන් වෙනවා. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අද 50 වන ධර්ම සාකච්ඡා වාරයයි මේ විදියට සජීවීව සිදු කළේ. ඔය ඇත්තෝ පුරා ධර්ම සාකච්ඡා වාර 50ක් පහු කරලා දීර්ඝ වැඩපිළිවෙලක්. මෙතනදී අපත් ඒ වගේම අප ශිෂ්‍ය අපේ අපරැකේ පඤ්ඤාසාර පින්වන්ත පුරිහාමුදුරන් වහන්සේත් පින්වත්නි මේ විදියට ධර්ම දානමේ කාරණාව යෙත්න ඔය ඇත්තොත් විවිධ ප්‍රශ්න ඇහුවා. මේ භයානක සසරක් එතරින් ඒගොඩ වෙන ගමනට ඔය ඇත්තෝ අහපු ප්‍රශ්න වලට ලබා දුන්නු පිළිතුරු පින්වත්නි බොහෝ උපකාර වේවි. සසරින් එතර වෙන්න වග බලා ගන්න. ලබන සතියේදී 51 වන ධර්ම සාකච්ඡා වාරයයි ආරම්භ කෙරෙන්නේ. ඔබට තියෙන දහම් ගැටලු ඉදිරිපත් කරන්න. සත්පුරුෂ පින්වත්නි මෙතෙක් රැස් කරගත් පුණ්‍ය සම්භාරය මියගිය නෑදෑයිනට අනුමෝදන් වී වායකල සාත්නාදයක් පවත්වන්න. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවායි කියලා සාත්නාදයක් පවත්වන්න. නිවන් දකින්නට මේ පින් හේතු සම්පත් වේවායි කියලා සාත්නාදයක් පවත්වන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. හැම දිනාටම තිරුවන් සරණයි.